සියලු දෙනාටම තිරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි සුපුරුදු ධර්ම දේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා අදත් අපි සමග සම්බන්ධ වෙනවා අවසරයි පූජනීය අලව්‍යානෝමදාසී ස්වාමීන් වහන්සේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි ඉතාම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා අදට නියමිත ධර්ම දේශනාව පවත්වන ලෙසට. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදීත් මේ හිමිදිරි පාන්දර බුදුරයන් වහන්සේ නමකගේ ලෝකෙන් ඈතර වන සැබෑම ශ්‍රී සද්ධර්මය අපට කතා කරන්න ලැබීම පිළිබඳව අපි මහත් සතුටකට පත් වෙන්නට ඕන. මොකද පින්වතුනි, මේ ලෝකේ බුදු කෙනෙක්ම වදාළ සක්කාය නිරෝධ ධර්මය, එහෙම නැත්නම් ඒකාන්ත නිබ්බිදා විරාගය නිරෝධයේ පිණිස පවතින ධර්මය ප්‍රතිපදාත්මකව යෙදෙන ආකාරයටම කතා කරනවා කියන එක හරිම දුර්ලභ කාරණාවක්. අපි හැම වෙලෙම යම් යම් වචන අල්ලගෙන ඒ වචන තුල රිංගගෙන නාම රූපේ රිංගගෙන විවහාරයේ රිංගගෙන ඒක රැකගැනීමේ අරගලයක මුහුණ පාමින් මුහුණ දෙමින් ඒකට යොමු වෙන්න කැමැත්ත ඇති කරගනිමින් සිටීමක් පමණයි අද දහම කියලා අපි හිතාගන්නේ. හැබැයි මේ ධර්මයේ තුල ඉස්මතු වෙන ප්‍රතිපදාව ප්‍රායෝගික දහමක් බව, මානසික සංකල්පමීය වූ ගැළපීම් හිතලු ඉක්මවන බව අපි මේ ධර්මයේ තුලදී ප්‍රායෝගිකවම ඉස්මතු වෙන ප්‍රතිපදාවක් අපට හම්බ වෙනවා. ඉතින් මේක අපි හොඳට ඒ විදිහටම ශ්‍රද්ධාව පෙරදැඩි කරගෙන ඉගෙන ගත්තොත් එක එක්කෙනාගේ තව තව අයගේ කරුණු වලට නොයා ආධ්‍යාත්මයේ සැනසෙන, ආධ්‍යාත්මයේ නිවෙන ශ්‍රද්ධාව ඉස්මතු වෙලා ශ්‍රද්ධාවට අනුරූප ප්‍රතිපදාවක් බවටම පත් වෙන්නට පුළුවන්. ඒක තමයි ඒ පැවිදි ජීවිතවල නැත්නම් ඒ තථාගත ධර්ම ඉගෙන ගන්න ජීවිතවල අහිංසක භාවය, ගුණධර්ම භාවය මේ සෑම දෙයක්ම ප්‍රකට වෙන්නේ. අර මහා කච්චාණන් වහන්සේගේ තේරගාතාවේ තියෙන්නේ. ඒ කියන්නේ අඥානිය අතරේ ඥානීය ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඊළඟට ඔය විදිහට ලස්සන කරුණු ගොඩාක් පැහැදිලි කරනවා. ඒක තමයි පින්වතුනි ධර්මිෂ්ඨ බව කියන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ඉගෙන ගන්න සියලු ධර්මපරයයන් ඒ විදිහට ප්‍රතිපදාත්මක බවක් ආධ්‍යාත්මයේ තුලින්ම ඉස්මතු වෙන්නට ඕන. අද අපට තියෙන්නේ සස්සත ලෝක සූත්‍රය දිට්ඨි සංයුත්තේ තියෙන 9 වෙනි සූත්‍ර දේශනාව. කිස්මින්නකෝ වික්ඛවේ සති කිං උපාදාය කිං අබිනිවෙස්ස ඒවං දිට්ඨි උපජ්ජති සසතෝ ලෝකෝ. අහන්නේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ? මහණෙනි, මේ මොකක් ඇතිකල්ලි මොකක් උපාදානී මොකක බැහැගෙනද සසතෝ ලෝකෝ, සාසතයි ලෝකේ සාසතයි කියන දැක්ම උපදින්නේ. දැන් එතකොට දැන් මම ආයෙ මතක් කරන්න ඕනේ මේ දහම් පරිගය ඉගෙන ගන්නකොට අර කවුද උපාලි ස්වාමීන් වහන්සේට වදාළේ සතු ශාසන සූත්‍රයේදී ඒකාන්ත නිබ්බිදා විරාගයේ නිරෝධය පිණිස පවතින නැත්තම් ඒක සතු ශාසනය නෙමෙයි කියනවා, ධර්මයේ නෙමෙයි කියනවා, විනය නෙමෙයි කියනවා. එතකොට අන්නේ විදිහත් එක්කයි මේක බලන්නට ඕනේ. ප්‍රතිපදාවත් එක්ක යනකොට
කුමක් ඇතිකල්ලි කුමක් උපාදානී කුමක රිංගගෙනද සාස්වත ලෝකේ සාස්වතයි කියන දැක්ම උපදින්නේ. ලෝකේ සාස්වතයි කියන දැක්ම. භගවන් මූලකානෝ බන්තේ කියලා ඉල්ලා සිටිනවා. එතකොට ලෝකේ සාස්වතයි කියනකොට දැන් පැවැත්මක් අපි දැන් යම් කිසි දෙයක් ඒක ලෝකේ කියනකොට ඒකාන්ත මේ ගෝචරත්වයේ යෙදෙන කරුණනේ. ඒ කියන්නේ ඒක ඒකාන්තයෙන්ම හරි එහෙමම තියෙන්නට ඕනේ. ඔකනේ සාස්වතයි කියලා කියන්නේ. ලෝකය කියලා කියන්නේ අපට ඇහෙන දැනෙන මේ අපට හම්බ වෙන නැත්නම් අපි කියලා යෙදෙන මේකනේ ලෝකය කියන්නේ. එතකොට මේක ඒකාන්තයෙන් ඒ විදිහටම තියෙන්නට ඕනේ. තියෙනවා. ඒ කියන්නේ සාස්වතයි. ඒක තියාගන්න දඟලනවා. ඒ කියන්නේ සාස්වතයි. එතකොට බුදුරණවහන්සේ අහනවා මේක මොකක්ද මේකට හේතුව කියලා. භාග්‍යවතුන් වහන්සේටම කියනවා භාග්‍යවතුන් වහන්සේම වදාරන්න කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාරනවා. රූපේ කෝබික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්සේ වන්දිත්‍ති උපජ්ජති. රූපය ඇති කල්ලි රූපේ උපාදානෙන් රූපේ රිංගගෙනයි මේ ඔය විදිහට දකින්නේ. මොකද්ද? සස්සත ලෝකෝ කියලා. වේදනාව ඇති කල්ලි වේදනාව උපාදානි. ඒ කියන්නේ විදීම ඇති කල්ලි ඒ විදීම උපාදානි. අන්න ඒකත් එක තමයි ඔය දැක්ම තියෙන්නේ. ඒ කියන්නේ හිම දැක්මක් සස්සතයි ලෝකයේ කියන දැක්මකට එදිලා තියෙන එක නිර්වචනීයම එදෙනවා මොකද්ද? රූපන විදීම හඳුනා ගැනීම සකස් වීම දැන ගැනීමක් උපාදානිය කියන්නේ. ඒ කරුණක් එදිලා අපි අර කතා කරන්නට යෙදුනේ අනාථපිණ්ඩික සූත්‍රයේදී. ඒ කියන්නේ කරුණ කතා කරා නම් උපාදාන අර චක්කුන් උපාදී යාමි කියලා. න චක්කුන් උපාද ඉස්සාමි කියන තැන චක්කුන් උපාදී යාමි කියලා. එතකොට දැන් මෙතන වෙනසක් තියෙනවා. දිට්ඨියක්නේ උපදිලා තියෙන්නේ. එතකොට දැන් උපාදී යාමි කියන දැකීම නැහැ. අන්න එකයි වෙනස තියෙන්නේ. චක්කුන් උපාදී යාමි කියන නිර්වචනේ නැහැ. මොකද තියෙන්නේ දිට්ඨිය. එතකොට දිට්ඨියක් එදිලා තියෙනවා. අන්න එකයි අර බුදුරණවහන්සේ සාස්වත කෝණයක් නැහැ කියලා පැහැදිලි කරේ. සස්සත නෙමෙයි. සස්සත කියන දිට්ඨියක් එදිලා තියෙන්නේ. බුදුරණවහන්සේ සාස්වත කෝණයක් නෙමෙයි. සස්සත දිට්ඨියක් ලෝකේ. ඇයි? ඒ දිට්ඨිය දකින විදිහ තියෙන්නේ රූපං උපාදාය රූපං අබිනිවෙස රූපං සති. වේදනා උපාදාය වේදනං අබිනිවෙස වේදනා සති. සංඥා උපාදාය සංඥා අන්න මේ මොකද මේ උපාදාන බවක්. මෙන්න මේ කාරණාවක් මේ කරුණක් එක තමයි අර දැක්මක් තියෙන්නේ. එතකොට ඒ දැක්මක් වෙනම දැක්මක් නේ තියෙන්නේ. එතකොට ඒක විකෘතියක් නේ. දැන් අන්න බලන්න පෘථග්ජනයේ කියන නිර්වචනයට නොගිහින් නැත්නම් පෘථග්ජනයේ කියන ඒකාන්තයේ කෙනෙක් ඉන්නවා කියන නිර්වචනයට නොගිහින් ඒ දකින විදිහට දකින විදිහක් තියෙනවානේ. ඒ දකින විදිහ දිට්ඨිය සාස්වතයි කියන එක තථාගතයන් වහන්සේ යථාර්ථවාදීව ඒ කෝණේ පෙන්වන මොකක් කියලාද? රූපං සති වේදනා සති සංඥා සති සංකාර සති විඥාන සති නැත්නම් රූපං අබිනිවෙස්ස වේදනා සංඥා සංකාර විඥාන අබිනිවෙස්ස උපාදාය කියලා. අර අනාථපිණ්ඩික සිටුතුමාට පැහැදිලි කරේ චක්කුන් උපාදයාමි. දැන් චක්කුන් උපාදිස්සම් කියලා පැහැදිලි කරේ. ඒකට චක්කුන් උපාදියාමි. මේකනේ මේ චක්කුකින් කතා කරන්න වෙන්නේ. චක්කු නිර්වචනයක් න ะ. ඒතර වෙන එකක් අලුතෙන්නේ මේ ඒකේ රූපං උපාදියාමි, වේදනා උපාදියාමි, සංඥා උපාදියාමි. එතකොට ඒකත් එක්කනේ යෙදීම තියෙන්නේ. ඒක තමයි දර්ශන කෝණයක්. නැත්නම් සංකතයේ ස්වභාවය. දැන් සාස්වත දකින දෘෂ්ටියේ ස්වභාවය නිර්වචනයේ සංකත. මේ මොකද්ද මේ? අර බුදුරන් වහන්සේ ලෝකේ දකින විදිය. ඒතකොට මේ ලෝකේ සියලු දෙනාගේම මොන විදිහේ කෝණයකට රිංගගත්තත් ඒ රිංගගත්ත කෝණේ යථාර්ථය දැක්ම කියන්නේ මොකක් එක්කද? මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අබිනිවෙස්ස කියන නැත්නම් උපාදාය කියන නැත්නම් සති කියන කාරණාව එක්ක අන්න අර සසත ලෝකෝ කියලා දිට්ඨිය. එතකොට ඒ දිට්ඨිය දකින විදිය ඒ විදිහට ඉදලා තියෙනවා. බුදුරන් වහන්සේට ලෝකෙ පුත්තජණියෙක් ඉන්නව අදාළ නැහැනේ. මේ දකින්න විදිහක් සසත ලෝකෝ දකින්න විදිහ. සසත ලෝකෝ දකින්න විදිහ කොහොමද? රූපං වේදනා සංඥා සංකාර විඥාන සති උපාදාය අබිනිවෙස්ස.
බලන්න මේ යථාර්ථවාදී දකින්න කෝණී සුන්දරත්වය. අසාමාන්‍ය සුන්දරත්වයක් තියෙනවා. තංකින් මඤ්ඤති බික්කේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මහණෙනි මේ දැන් දෘෂ්ටිය කියන ඒ දිට්ඨිය ඒ යෙදීම දැන් අපි මේකට ගමුකෝ මේ සොකීයත්වයේ කියලා නිර්වචනේ සම්පූර්ණ එහෙම කියනවා නෙවෙයි මම කියන්නේ මේක අපිට උපමාවක් හැටියට මේක තේරුම් ගන්න. එතකොට මේ දැන් මොකද අතන අර වෙන්වෙන් වශයෙන් කතා කරනකොට එහෙම කතා කරන්න බෑනේ දහම්පරියායක එක්ක. ඒතර දැන් මේ ලෝකේ කතා කරනකොට සොකීයත්වය කියලා. දැන් ඒ දිට්ඨිය කියන කියන්නේ සොකීයත්වය. එතකොට ඒක නිර්වචනයේ යෙදෙන එක තමයි රූපං සති වේදනා සති ඥා සති කියන මේ උපාදාන බවත් එක නිර්වචනය. එතකොට මේ නිර්වචනය දැන් ඒක මොකද්ද? දැන් හඳුනා ගැනීම විදීම කියන එක මොකක්ද? ඒ මොකක් සසත ලෝකෝ දිට්ඨි කියන කාරණාව දකින්න විදිය ඒ රූපං සතිනේ දැන් ඒ හඳුනා ගැනීම විදිය මොකද්ද? ඒක හොයන්න පටන් ගන්නකොට මොකද්ද වෙන්නේ? නිට්ටයද අනිත්‍යද කියන නිර්වචනය වගේ කෝ කතාව මොකද්ද කියලා දෙන්න. මම හිතන්නේ ඔබට අපි 146 ධර්ම සාකච්ඡාවේදී අපි ඔක ලස්සනට අර මඤ්ඤිතේ කියන එකත් එක පැහැදිලි කරන්න යදුනා. කියලා දෙන්න මොකද්ද ඒ? අන්න ඒකට නිර්වචනයක් නැහැ. ඒකට යෙදීමක් නෑ අපට ආයේ අපට අලුතෙන් මොනවද එකක් තවත් හේතු කියලා සාස්වතව තහවුරු කරගන්න අවශ්‍යතාවයක් නෑ. නිර්වචනයේ තුලින්ම අර අඹ උපමාව පිළිබඳ අපි කාලයක් දැම්මේ නෝට් එකක්. අන්න ඒකෙදි ලස්සනට ඒක පැහැදිලි කරලා පෙන්නුවා. අඹ ඇටයක් අරගෙන උපමා කරලා. ඒක නැවත නැවත කියවන්න ඕන කරුණු. ඉතින් ඒ නිසා ඔබ කියවන ඔන්න ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ අඹ ඇටේ උපමාව. එතකොට එතනදී අඹ ඇටේ ස්වභාවය තුල අඹ ගහක් නැහැ. හැබැයි අඹ ඇටේ අඹ ගහ පැලවෙන ස්වභාවය. ඉතින් අඹ ගහ පැලවෙන ස්වභාවය කියන කාරණාව එකම ඒ අඹ ගහ නැහැ. එදිලා නැහැ. ඒක නිර්වචනයක් නැහැ. මොකද්ද අඹ ඇටේ කියන්නේ? මෙන්න මේ වගේ යථාර්ථවාදීව මේ සොකියත්වයේ එක යමු වෙන ලෝකයේ ස්වභාවයක යමු වෙන මේ තැනදී එතන ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාව එක්ක ඒ උපාදාන රිංගන අබිනිවෙස් බව ඒ නිර්වචනයේ තහවුරු කරලා පෙන්නලා ඒ මොකද්ද කියන හොයාගෙන යන තැනදී එතනද නිර්වචනය දීම බැරි තැන අන්න නෑ කියන්න බැරි බවක් තියෙනවා සකස් වීමක් තියෙනවා කියන්න බැරි බවක් තියෙනවා හම්බ වෙන්නේ නැතිකමක් කතා කරන්න බැරිකමක් කතාවක් විතරක් බවට පත් වෙනවා අන්න අනිත්‍යයි අනිත්‍යයි කියන කාරණාව එක්ක මොකද්ද තියෙන්නේ? සුඛංවා දුක්ඛංවා. අන්න ඒතකොට විඳවනවා කියන කාරණාව නෙමෙයි. විඳවනවා කියන එකක් නෙමෙයි කතා කරන්නේ. සුඛංවාතා දුක්ඛංවාති. දුකයි. අනිත්‍යයි හැබැයි මේක නෑ කියන එකක් නෙමෙයි. මට ආйти දුකක් කියන එකක් නෙමෙයි. දුකයි. යම්පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අපිනුතං අනුපාදා එවං දිට්ඨි උපජ්ජති. යම් කිසි ආකාරයකට මේ යමක් දුකද වෙනස් වෙන ස්වභාවයට අයිතිද දුකයි වෙනස් වෙනවා. කියන්නේ ඒක පවතින්නේ නැහැ. අනිත්‍ය වූ දුක්ඛ වූ පවතින්නේ නැහැ වෙනස් වෙනවා. විපරිණාමය. විපරිණාම දුක්ඛය කියලා කතා කරන්නේ. අන්න වෙනස් වීම දුක. ඒකට බලන්න මේ විපරිණාමයක් කියන නිර්වචනය. විපරිණාම යක් කියන පැහැදිලි කිරීම. දැන් අතරම දුක්ඛත සූත්‍රය පැහැදිලි කරන්නේ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියලා. එතකොට ඒක තමයි පිළිවෙලත් එක්ක තියෙන්නේ. ඒතකොට මෙන්න විපරිණාමය කියන. ඒකනේ මේ නිර්වචනය දැකීමත් එක්ක අන්න වෙනස් වීම. එතකොට මෙන්න මේ කාරණාව එක මේ අපිනුකෝ අනුපාදාය එවං දිට්ඨි මෙන්න මේ දිට්ඨි කියන්නේ සස්සත ලෝකෝ කියන මෙන්න මේ කාරණාවක් උපාදාන කිරීම උපාදාන නොකිරි ඒ කියන්නේ එහෙම සුදුසුද කියලා අහනවා. ඒක එහෙම උපාදානයක් යෙදෙන්නේ නෑ නේද කියලා අහනවා. නොහිතම් බන්ති ඉදින්නේ නැහැ. අර තන්නේ තමම කතාව අහනවා වගේ අන්න ඒකක් ඉදෙන්නේ නැහැ. ඉතින් මේ මොකද්ද මේ උනේ එතකොට? අන්න බලන්න එතකොට මේ බොරුවක් මෝඩකමක් කියන නිර්වචනේ නෙමෙයිද සම්පූර්ණයෙන් ඉදෙන්නේ. සම්පූර්ණයෙන් ඒ කියන්නේ මෝහයෙන් අන්ධ වෙච්ච ලෝකයා, අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච ලෝකයා අන්න එච්චරයි කතා කරන්න තියෙන්නේ. ওই විදිහට වේදනා සංඥා සංකාර විඥාන ගැනමත් අහනවා අනිත්‍යන් කියලා අනිත්‍යද නිට්ටයද අනිත්‍යද කියලා මේ විදිහට ඔන්න පැහැදිලි කරනවා. ඊළඟට යම්පිදන් දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේසිතං අනුචරිතං බනසා තම්පි නිච්ඡං වා අනිච්ඡං වාති. දැන් මේක යම්පිද යම්කිසි දකින දැනෙන දකින
දැක්ම සුත මුත විඤ්ඤාත පත්ත පරියසිත අනෝචරිත මනස. එතකොට දිට්ඨ කියන්නේ දකින්න, දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම, ඊළඟට පැතීම, ඊළඟට අනෝචරිත මනස. මෙන්න මේ කාරණාව ගැන අහනවා. නිච්ඡං වා නිච්ඡං වාති. දැන් අර කරුණ කියන්නේ ඒ යෙදීම අවස්ථාවක ඇහුවා. ඊළඟට ඔය හැම අවස්ථාවක්ම නිර්වචනය වුණේ දිට්ඨිත මුත විඤ්ඤාත පත්තම් පරියසිතං කියන කාරණා එක්කනේ. පත්තම් පරියසිතං ඔය ඕන එක. අන්න ඒ කාරණාව එක්ක අහනවා. එතකොට දැන් ඒ කාරණාව එක්ක අහනකොට තම්පි නිච්ඡං වා අනිච්ඡං වාති. දැන් දැකීම කියන එක මොකද්ද? නිර්වචනය. ඇසීම කියන නිර්වචනය මොකද්ද? මුතය දැනීම දැන ගැනීම කියන මේක මේවා අහනකොට මේක කතා කරනකොට මේක ප්‍රශ්න කරනකොට මොකද වෙන්නේ? එකට බහුයත්වයක් ඉදිලා නැහැ. ඒකට නිට්ටයත්වයක් ඉදිලා නැහැ. අනිත්‍යයි. ස්වාමීනි අනිත්‍යයි. යම්පර අනිච්ච දුක්ඛං විපරණාමි ධම්මං. යම කණිතනං දුකනං විනාශන ස්වභාවයට ආයතන අනුපාදා කියන උපාදා මේක පදා ගැනීම සුදුසු නෑ නේද අහනවා. නොහිතම බඳ නෑ නිසා සුදුසු නෑ. යතෝකෝ භික්ඛවේ හරිය ශාවකෝ ඉමිසු චසුට්ඨහානේසු කාංකා පහිනා හෝති. ඔන්න 6 තැනක සැක දුරු වෙනවා. දුක්ඛේ පිස්ස කාංකා දුකෙහි සැකේ දුරු වෙනවා. දුක්ඛ සමුදය සැකේ දුරු වෙනවා. දුක්ඛ නිරෝධය සැකේ දුරු වෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව සැකේ දුරු වෙනවා. අයං උච්චති භික්ඛවේ හරිය ශාවකෝ මේ හරිය ශාවකයට කියනවා සෝතාපන්න අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝති. සෝතාපන්නයි නියත සම්බෝධි පරායනෙන් යුක්තයි කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒක පෙන්නලා දෙනවා. එතකොට එහෙනම් ඇයිද මේ කියන්නේ සෝතාපන්න මේ කරුණ කියන්නේ දැන් අර මම හිතන්නේ අපි යෝක අර ලස්සනට කතා කරා 146 ධර්ම සාකච්ඡා. ඒ කියන්නේ මේ දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. මේ සියලු ඥානයන් ඉස්මතු වෙන. එතකොට ඒක කෙනෙකුට ලැබෙන එකක් නැතිව මේ ජීවිතයේ එක්ක යොමු වෙලා ජීවිතයේ තහවුරු කර ගැනීමක් තුර මාර්ගයකට යොමු වීම. මෙන්න මේක ලස්සනට අපි පැහැදිලි කරන්න යදුන අන්න සෝතාපන්නයි කියලා කියනවා. ඒ දකින්න විදිහත් එක්ක යමුණා තැනදී. ඉතින් අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අනිත් එක තමයි මේ අපි මම හිතන්නේ අපි ඊයේ කතා කරපු අංගුත්තර නිකායේ 6 දී ඉස්මතුණා මේ සම්පූර්ණයෙන්ම මේ මාර්ගයට යොමු වීමට ප්‍රධානතම කාරණා මොකද්ද? සද්ධාව කියන එක. ඒ කියන්නේ දැන් අපි පළවෙනියෙන්ම දැනගන්න ඕනේ සද්ධා මාත්‍රය සද්ධානුසාරී ඊළඟට ධම්මානුසාරී. දැන් අපට අර හිතලා තේරුම් ගන්න දේවල් ඕනෑ කියන කාරණාව මුලින් පටන් ගන්න ලෑස්තියි. ඇයි නැමෙන කාරණා වෙන්නේ නැතුව. පළවෙනියටම පින්වතුනි සෝතාපන්න වෙලා ධම්මානුසාරී සද්ධානුසාරී වෙන්නේ. සෝතාපන්න වෙලා නෙමෙයි ඒක වෙන්නේ. දැන් අපට දැන් බුද්ධි අවිච්ඡප්පසාදේ කියන එක ඒක මාර්ගයත් එක්ක ඇති වෙන්නේ. ඒක මාර්ගය. දැන් අපි ඇති කරගන්න ඕන එකක් තියෙනවනේ. ඒක අපි ඇති කරගන්න ඕනේ. දැන් ධර්මයේ දකින්න එක අපි ඇති කරගන්න බෑනේ. ඒක මාර්ගයේදී වෙන්නේ. දැකපු ධර්මයත් හොතපන්න වෙන්නේ මාර්ගයේදී. දැන් අපි මේක ධර්මය කියන දකින්න එක ධර්මයේ දැන් ඇත්තම ගත්තොත් මත්තසෝකාරී කියන එක ධම්මානුසාරීකත් එක්ක තියෙන්නේ. ඊළඟ කාරණාව. දැන් අපි සද්ධානුසාරී කියන එක වෙන්නේ නැතුව සද්ධා මාත්‍රේ වෙන්නේ නැතුව අපි ඉස්සලා ඒක දාගන්න යනකොට මොකද වෙන්නේ? සද්ධානුසාර නැති වෙනවා, අරකට නැති වෙනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න ඒ ධම්මානුසාරී සහ සෝතාපන්න කියන එක ඒක අපිට මෙතනින් ගන්න බෑ. එක සද්ධානුසාරී. ඒ සද්ධානුසාරී වෙන්න සද්ධා මාත්‍රේ. ඕක තමයි යෙදීම. ඒතකොට ධර්ම පරියායක අහද්දී අපි ඕක හොඳට තේරුම් ගන්න නැත්නම් අපට බැරි වෙනවා. ඒක තමයි ඔන්න සස්සත ලෝකේ. ඊළඟ අසස්සත ලෝකේ. ඔන්න ධර්මයේ අපි ඉගෙන ගත යුතු පිළිවෙල මම ඔය කතා කරේ. ඔන්න අසස්සත ලෝකේ. කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදායකින් අබිනිවේසේ වන්දිට්ටි උපජ්ජති අසස්සත ලෝකෝද? සාස්වත නැහැ කියන එක. සාස්වත නැහැ. දැන් හොඳට හිතලා බලන්නකෝ දකින්න විදි ලෝකයේ යෙදුනහම සාස්වතයි කියන විදිය අයින් වුනහම සාස්වත නැහැ කියන විදිය. ලෝකයේ දකින්න විදිය නිර්වචනය වෙන කතා කරන දෙයක් නේ.
සත්‍යවාදී. මේකට අපි පින්වතුනි හැම එකම සත්‍යවාදී වෙන්නට ඕන. වංචනික වෙන්න නැතුව සත්‍යවාදී වුණාම අපේ යෙදීමත් එක්කයි බලන්නට ඕන. මේ දිට්ඨියනේ කියන්නේ. මේ සංකල්පේ නෙමෙයිනේ. දිට්ඨිය දකින්න විදිය. එතකොට මේ යෙදීමත් එක්කයි බලන්න ඕනේ සත්‍යවාදී. ඕන සත්‍ය රකින්න කෙනාගේ ලක්ෂණේ. ඒකත් එක්ක තමයි චින්තනය මෙහෙවන්නේ. දැන් සත්‍යවාදී නොවි අපි චින්තනය මෙහෙවන්න ගියොත් එහෙම සංකල්පයක් දාගෙන නෑ අපට සාසත නෑ අපි අසාසතයි කියන කාරණාව නෑ කියලා ඒ සංකල්පේ දිට්ඨිය නෙමෙයි. දිට්ඨියයි සංකල්පයයි දෙක. දිට්ඨිය එක්කනේ සංකල්පය දෙන්නේ නේද? ඒක නිසා හොඳට තේරුම් අරගෙන අපි සත්‍යවාදී වුණා නම් ඒ වංචනික බවට යන්නේ නෑ. සත්‍යවාදී වුණා නම් වංචනික බවට යන්නේ නෑ. මොකද එයා ඒකත් එක්ක තමයි මේ ධර්මයේ අනුගත වෙලා යන්නේ. සත්‍යවාදී නොවුනහම මොකද වෙන්නේ? සංකල්පයකින් ඒක නෑ කියලා වංචනික බවට යනවා. ඒක නිසා මේකේ මේ හරියටම කියන දේත් එක්ක යමු වෙන්න. මේ කියන්නේ සංකල්පයක් ගැන නෙමෙයි දෘෂ්ටියක් ගැන. එතකොට දිට්ඨිය මොකද්ද? අහන්නේ මහණෙනි මොකක් ඇතිකල්ලි මොකක බැහැගෙන මොකක් උපාදාන කරගෙනද මේ දිට්ඨිය උපදින්නේ? ඒ කියන්නේ අසස්සත ලෝකෝ සාස්වත නෑ ලෝකය. ලෝකේ සාස්වත නෑ කියන දිට්ඨිය. ලෝකීය නිර්වචනීය ආවහම් පින්වතුනි සාස්වතයි සාස්වත නෑ කියන පැති දෙකෙන් එහා කතා කරන්න පුළුවන්ද? හොඳට හිතලා බලන්න. ලෝකයේ ඇති තැන ලෝකේ සකස් වීම නිර්වචනයක් කියන්නේ දැක්මක් වෙන්නට ඕනේ ඒක. ඒක කතාවක් නැති, ඒක හිතලුවක් නැති, ඒක සංකල්පයක් නැති, ඒක දැක්මක් වෙන්නට ඕනේ. එතකොට දැක්ම කියන තැනදී කතාව ඉක්ම වෙනවා ලෝකයේ කියන. හැබැයි දැක්ම නැති තැනදී හිතලුවක් හරි සංකල්පයක් හරි කියලා සකස් වීමක් කියලා දාගත්තාම ඒක සංකල්පයක්නේ. හොඳට තේරුම් ගන්න පින්වතුනි සංකල්පය කියන්නේ එකක් දැක්ම කියන්නේ තව එකක්. සංකල්පයකින් අපි එහෙම දාගත්තට පස්සේ ලැබෙන ලෝකයේ සස්සතයි අසස්සතයි කියන පැති දෙකක් එක්ක යනවා. මොකක් විදිහට දකින්න විදිය. සංකල්ප විදිහට නෙමෙයි දකින්න විදිය. ඔන්න ඔය දකින්න විදියත් එක්කයි බලන්නේ. ඒතර අසස්සතෝ ලෝකෝ සාසත නෑ ලෝකේ දකින්න විදිය. මේකේ මොකද්ද හේතුව කියලා අහනවා. මොකක් ඇතිකල්ලිද කියලා අහනවා. මොකක රිංගනද කියලා අහනවා. සාසත නෑ. එතකොට සාස්වතත්වයක් නෑ. මේක බොරුවක්. මේක බොරුවක්. යෙදීම බොරුවක්. අන්න මේ කියන නිර්වචනය මෙසේ කියන කාරණාවයි මේ කියන නිර්වචනය අතර වෙනස. මේ කියන නිර්වචනය දෙනකොට පින්වතුනි එතෙන්නට කියන්න හරි දෙයක් තියෙනවා. පැහැදිලි කරන්න හරි දෙයක් තියෙනවා. කතා කරන්න හරි දෙයක් තියෙනවා. ඒක තමයි මේ කියන නිර්වචනය. එතන මේ කියන නිර්වචනයක් ආවගම සාස්වත පැත්ත හෝ අසාස්වත පැත්ත තමයි කතා කරන්න තියෙන්නේ. මෙසේ කියන නිර්වචනයක් ආවම මේ කියලා පැහැදිලි කරන්න බැරි තැනම සාස්වත අසාස්වත කියන කතාව ඉක්ම වෙනවා. ඒ කතාව යොදා ගන්න බැරි වෙනවා. එහෙම කතාව ඒ දකින විදිහත් එක්ක දකින විදිහ කෙනාට අයිති විදිය නෙමෙයි දකින විදිය. කෙනාට අයිති විදිය කතා කරාම පින්වතුනි දකින විදියෙන් ලැබිච්ච දෙයනේ. අයිති විදිය. දකින විදිය කතා කරාම අයිති විදිය නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. අපි අයිති විදිය තමයි තමන්ගේ සංකල්පය. දකින විදිය කියන කාරණාව වෙනම එකක්. අයිති විදිය කියන එක වෙනම එකක්. අයිති විදියයි දකින විදියයි කියන දේ පටලව ගත්තොත් එහෙම අපි මේ වෙන එකක් හොයනවා. අයිති විදිය ගැන හොයාගෙන යනවා දකින විදිය තියාගෙන හිමම. දකින විදිය වෙනස් විය යුත්තේ අයිති විදිය නෙමෙයි. තමන්ගේ සංකල්පය කියන අයිති විදිය. අන්න මේ කියලා දාගන්න එකත් එක්ක. ඒක වෙනස් වෙනවා කොහොමවත් දකින විදිය වෙනස් වුනහම. දකින විදිය එහෙමම තියාගෙන නැත්නම් දකින විදිය වෙනස් නොවි අයිති විදිය නැත්නම් අපි තුන් දකින විදිය මේ බාහිරින් අයුරුසු මනසිකාරය අසත් ධර්මයයි එක්ක දකින විදිය වෙනස් ඒවත් දකින විදිය වෙනස් වෙනවානේ ඒක ඒ සංකල්පනාවත් එක්ක මේ බුදුරන් වහන්සේ පෙන්වන දකින විදිය වෙනස් වෙන එක බුදුරන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවත් එක්ක ලෝකෝත්තර භවකට යථාර්ථවාදී බව ඒ දකින විදිය වැරද්ද දකින විදියක් හැටියට නිර්වචනීය වෙන්න තමන්ට අයිතිත්වයක් නැතිව වෙන්න සද්ධර්ම ශ්‍රවණය යෝනිස මනසිකාරය එක්ක එක ඉස්මතු වෙන්න එතෙන්ද කොහොම නැම්මක් තියෙන්නට ඕනද? අසාමාන්‍ය නැම්මක් තියෙන්න ඕනේ. අන්න ඒ දකින විදිය වෙනස් වුනහම තමයි අර අයිතිත්වය ලැබුණ ඒ හිතන විදිය කතා කරන්න බැරි. හැබැයි දකින විදිය එහෙමම තියාගෙන හිතන විදිය වෙනස් වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා හොඳට ඒක තේරුම් අරගෙන බලන්න. එතකොට අසස්සතෝ ලෝකෝ සාස්වත නැහැ ලෝකය.
ඔන්න සාස්වත නෑ ලෝකය කියනකොට දකින්න විදිය මේකට හේතු අන්න අර විදියටම කතා කරනවා. රූපේ කොසති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස දිට්ඨි එවං දිට්ඨි උපජ්ජති. රූපේ ඇතිකාලේ රූපේ උපාදානේ රූපේ රිංගගෙනයි සසත ලෝකෝති කියන ඒ දිට්ඨිය තියෙන්නේ. දැන් මේක තමයි පින්වතුනි මේක දකින විදිය දෙන්නට ඕනේ. සස්සතෝ ලෝක කියන නිර්වචනයේ අසස්සතෝ ලෝකෝ කියන නිර්වචනයේට රූපේ සති රූපං උපාදාය. එතකොට රූප සති රූපං උපාදාය, වේදනා සති වේදනා උපාදාය, සංඥා සති සංඥා උපාදාය, සංකාර සති සංකාරං උපාදාය, විඥාන සති විඥානං උපාදාය, අබිනිවෙස්ස කියන මේ දැක්ම යෙදෙන්න පින්වතුනි දැන ගැනීමක් එක්ක පුළුවන්ද? බෑනේ. සකස් වීමක පුළුවන්ද? බෑනේ. ඒකත් ආයේ සතිකල්ලියක්නේ. ඒක ආයේ වෙනම දැක්මක් ඒ සකස් වීමක් එක්ක. අන්න ඒක තමයි තථාගතයන් වහන්සේට ආවේනික වූ මග්ගංගික වූ ප්‍රඥාව කියන කාරණාව. ඒක බාහිරයිනේ. කිසුකෝපම සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. තථාගතයන් වහන්සේට ආවේනික වූ බාහිර මේ අංගික මාර්ග කියන අර මග්ගඤ්ඤු බව ඉස්මතු කිරීම. ඒක දැන ගැනීමක් බවට පත් වුණා නම් මොකක් එකද? රූපය ඇතිකල්ලි වේදනා සංඥා සංකාර විඥාන ඇතිකල්ලි තමයි අබිනිවෙසර ඉංගගෙන තමයි මේ දිට්ඨිය තියෙන්නේ. දැන් මේක දැනගන්නවා. මොකද්ද එතකොට? ඒකත් රිංග ගැනීමක් එක්ක තියෙන එකක්. ඒක දැක්මක් නෙමෙයි. සංකල්පයකින් දැනගත්තා. ඔක වෙන්න බෑ. ඔක වුණා නම් ඒක මාර්ගය වෙන්න බෑ. ඒක තව සංකල්පයක් විතරයි. සංකල්පයක් කියලා හිතාගත්ත අසාස්වත කියන කාරණාව තව සංකල්පයකින් ඒක වැරදි කියලා දාගන්නවා. දැන් මොකද්ද වෙන්නේ? අනේ අර පුංචි කියන්නේ අර ලෝකේ ලාමක තැනම ඒක වැරදි කියා ඉන්නවා. මේකට හරියට මේ වගේ මම පුංචි උදාහරණයක් දෙන්නම්. උපමාවක් දෙන්නම්. ඔන්න පුංචි බබාලා ඉන්නවා සෙල්ලම් කරනවා. පුංචි බබාලා සෙල්ලම් කරනකොට සෙල්ලම් ගෙවල් වල අම්මා ඉන්නවා, ළමයි ඉන්නවා. ඔය විදිහට පොඩි සෙල්ලම් කරනවා කියලා හිතන්නකෝ. දැන් ඔන්න ඒ සෙල්ලමේ තුලම දැන් එක එක කට්ටිය වැරදි කරනවා. ඔන්න දැන් වැරදි කරනකොට ඒ අම්මා ඒ ළමයි ඒ අම්මට කියනවා අම්මේ මෙයා වැරදි කළා. ඊළඟට ඔය විදිහට අපි හිතමු සෙල්ලම් මොනවා හරි තියනවා කියලා. දැන් ඊළඟට ඔහොම කරන්න එපා පුතේ, ඔක හොඳ නෑනේ, ඔක වැරදියි කියලා දැන් අර සෙල්ලම් ක්‍රමෙම කියලා දෙනවා. දැන් ඒක කොච්චර කියලා දුන්නත් ඉතින් ඒකේ දැන් සෙල්ලම් ක්‍රමෙන් අයින් වුණාට පස්සේ අර ප්‍රශ්න නිස්සර භාව වෙනවනේ. නිස්සර භාව වෙනවා. අය කතා කරන්න දෙයක් නැහැ. හැබැයි සෙල්ලම් ක්‍රමේ ඉද්දි ඉතින් ඒ ප්‍රශ්නේ වෙනස් කර අන්න ඒ පැවැත්මත් එක්ක දෙනවා. අන්න ඒ වගේ පින්වතුනි අසස්වත ලෝකෝ කියන සංකල්පයක් හැටියටම ඒක වැරදි කියලා අපි හිතා ගන්නවා නම් සංකල්පයක් හැටියට දිස්තිය එහෙමම තියාගෙන එතකොට ඒ අසස්වත කියන්නේ සාස්වත නැහැ කියන ඒ ලැබිච්ච එකත් එක්කනේ. එතකොට ඒක ඊළඟට අර සංකල්පයකින්ම රූපං අබිනිවෙසණේන්න වේදනා සංඥා සංකාර කියන අබිනිවෙසණේන්න ආයෙ මොකද්ද? ආයෙ සංකල්පයකින්ම අන්න ඒ කාරණාව බලනවා. ඊළඟට මොකද වෙන්නේ? සංකල්පයෙන්ම ඒක වැරදිනේ කියලා අතහරිනවා. දිට්ඨිය අදිට්ඨිය හැමමයි. මේ දිට්ඨිය ගැන කියන්නේ සංකල්පය ගැන නෙමෙයි. ඒ නිසා හොඳට ඒක තේරුම් ගන්න. දැන් මේවා මේ බුදුරණවහන්සේ භික්ෂූන්ට කියන ඒවා නෙනේ. මේවා ගැඹුරු කරුණු. අනාථපිණ්ඩික කියන්නේ සෝතාපන්න කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේ ඔයගේ ගැඹුරු ඒවා අපට කියලා දෙන්නකෝ. නෑ අනාථපිණ්ඩික මේ ගිහි අයටව කියලා දෙන්න වැටහෙන්නේ නෑනේ. කවුද ගිහි? අනේ සෝතාපන්න ගිහි කෙනා. කවුද ගිහි? සෝතාපන්න ගිහි කෙනා. වෙන ගිහි කෙනෙක් කියම නෙමෙයි. ඒ සෝතාපන්න ගිහි කෙනාට අනේ වැටහෙන්නේ නෑනේ අනාථපිණ්ඩික ඔයාලට කියලා දෙන්න. ඔන්න බලන්න. කවුද කියන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ. වැටහෙන්නේ නෑ කියනවා. ඔයාර ගිහි සම්පූර්ණ මුළු ජීවිතේ මේකට කැප කරපු පැවිද්දෝ ඉන්නවනේ. එයාලට තමයි වැටහෙන්නේ කියන්නේ. එහෙනම් හොඳට තේරුම් ගන්න මේ පැවිද්දන්ට මේ කියන කාරණාව කොහොම දෙයක්ද කියන එක. මේක මේ සාමාන්‍ය මේ අර සංකල්පයකින් තලු මරන්න යන එකක් නෙමෙයි. ඉතින් එවැනි මහා ගැඹීර ප්‍රතිපදාවක්. තංකි මඤ්ඤත බික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති මහණෙනි රූපේ නිච්ඡද අනිත්‍යයි. ඔය විදිහට අර කාරණාව දැන් ඉතින් අහනවා. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒකක් එක්කනේ ජීවිතේ කතා කරලා තියෙන්නේ. ඒක වෙන් වශයෙන් අහනවා. ඒ දිට්ඨියේ දකින්න විදිහ ඒ රිංග ගැනීමත් එක්ක එදලා තියෙන්නේ.
නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයි. අයමක් අනිත්‍ය නම් දුකද මේ විදිහට අනිත්‍ය නම් විනාශ වෙන ස්වභාවයට ආйти නම් මෙහි උපාදාන සුදුසු නෑ නේද? අනුපාදාන කියන්නේ මෙහි උපාදානියක් යෙදෙන්නේ නෑ නේද? එහෙම ඒක යෙදෙන්නේ නෑ. ඒ කියන්නේ එකක් ඇතිවීමක් යෙදෙන්නේ නෑනේ සසත ලෝකෙ. ඉතින් යෙදෙන්නේ නෑනේ. යෙදෙන්නේ කොහොමද? යෙදෙන්න විදියක් නෑනේ. රිංග ගන්න විදියක් නෑනේ. හැබැයි ආයෙ අපි සංඥාවකින් හඳුනා ගැනීමකින් එහෙම එකක් එහෙම නෙමෙයි. මේ දකින විදිහත් එක්ක. ඒකයි මේකේ මූලාරම්භයේ පින්වතුනි ශ්‍රද්ධාව කියලා මම පැහැදිලි කරේ. අපි ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධානුසාරී විය යුත්තට ධර්ම විමසීමෙන් ධම්මානුසාරී වෙන්න දකලන්න යනවා. නැත්තම් සෝතාපන්න වෙන්න යනවා. ඉතින් වෙන්නේ නෑනේ නේද? පළවෙනි එක වෙන්න එපේ. ඒක ඉස්සෙල්ලා වෙන්නට ඕන. ඔය විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ගැන අහනවා. දිට්ඨිං උප්පජ්ජති සසතෝ ලෝකෝ. එහෙම වෙන්න පුළුවන් දහනවා. මේ බෑ නේද කියලා අහනවා. අසුරු කර ගැනීමක් ඉන්න බෑ නේද? එහෙමයි ස්වාමීනි. එහෙම වෙන්න බෑ ස්වාමීනි. අසුරු වේදනා සංඥා සංකාර විඥාන ගැන පහම ගැන අහනවා. යම් පුදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේෂිතං අනුචරිතං මනස තම්පි නිච්ඡං වා අනිච්ඡං වාති. දැන් ඊළඟට යෙදීමක් යෙදෙන්නේ මොකක් එක්කද? අර දිට සුත මුත විඤ්ඤාත කියන 6 ඨාණි. අර පෙන්නවා ඒ කරුණ එක කියන්නේ යෙදීම එක්ක. දැන් දිට සුත මුත විඤ්ඤාත කියන මෙන්න මේ 6 ඨාණි ස්ථාන කියලා කියන්නේ ඒ කරුණත් එක්ක යෙදෙන අවස්ථා. අන්න ඊයන් පත්තම් පරිස්සම් අනුචරිතම් මනසමි සෑම එකක්ම කතා කරලා අහනවන් නිච්ඡං වා අනිච්ඡං ඒවා අනිත්‍යද නිට්ටයද අනිත්‍යයි. මම හිතන්නේ අපි කනාත පින්දුක සුද්ධ කතා කරලා ලස්සනට. ඒ කරුණක් අරගෙනම අනිත්‍යයි. අනිත්‍ය නම් දුකද සැපද? දුකයි. දුකයි කියන්නේ මටද? නෑ මට නෙමෙයි. අනිත්‍යයි කියන්නේ මගේද? නෑ මගේ නෙමෙයි. අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ ඒක යෙදීම. ඒ කියන්නේ දැන් තිබ්බ නැති වුණා කියන එකද? නෑ. ඒ යෙදීමක් යෙදෙන්නේ නෑ. බහුව්‍යත්වයක් නෑ. හේතු කියලා ආයි සාස්වත බවක් නෑ. නැත්නම් හේතු කියලා තව දෙයක් ඇති වෙනවනේ. එහෙම එකක් යෙදෙන්නේ නෑ. අන්න අනිත්‍යයි කියන නිර්වචනේ. එතකොට හේතු හරි සාස්වත වුණා නම් නිර්වචනයක් වෙන්නේ නෑ. සංකල්පයක් වුණා නම් සංකල්පය ඇත්තයිනේ. සංකල්පය ඇත්ත නෙමෙයිද? සංකල්පය සාස්වත නෙමෙයිද? සාස්වතයිනේ. ඒක වෙන්න බෑ. අනිත්‍ය වූ අනිත්‍යමක් අනිත්‍ය නම් දුක සැපද? කාටද? මට නෙමෙයි. මට අදාළත්වයක් කතාවක් නෑ. දුක මොකද්ද? අන්න ඒ නිර්වචනයත් එක්ක තමයි මේ සකස් වීම. මගේ සකස් වීමද? මට හම්බෙන සකස් වීමද? එහෙම එකක් නෙමෙයි. එහෙම එකක් වුණා නම් ඒ කාරණාව අහපව ලැබීමක් සංකල්පයක් එක්ක. එතකොට මෙහිම ගැනීම සුදුසු දහනවා. මේ උපාදාන මෙහිම මේ ඇසුරු කිරීමක් සුදුසුද නැහැ ස්වාමී? සුදුසු නැහැනේ. සුදුසු වෙන්නේ නැහැ එහෙම එකක් වෙන්නේ. ඒ අනිත්‍ය දුකයි වෙනස් වෙන කොහොමද සුදුසු වෙන්නේද? අදාළත්වයක් නැහැ. නොහිතබන්ති. මේ සුතවත් ආර්ය ශ්‍රාවකයන් හිම කරන්නේ ආර්ය ශ්‍රාවකයා මෙහිම ඨාන 6 සැකදොරු වෙලා ආර්ය සත්‍ය නෝඩ ඇති වෙනවා. අනේ ආර්ය ශ්‍රාවකයා නියතෝ සම්බෝධි පරායනෝ. කොතපන්නයි. යට එහෙමයි කියන ලැබෙයි. දැක්ම. අනේ ඒ ස්වභාවය. ඒ දකින්න විදි. යාට ලැබිලාද ඒක? නෑ යාට ලැබිලා නෙමෙයි. යාට හම්බෙච්ච එක නෑ යාට හම්බෙච්ච එකක් නෙමෙයි. එකයි මේක පින්වතුනි මේ බුදුරුන්ගේ ධර්මයේ බුදුරුන්ගේ ආය වෙන කතා නෑ. එකට වෙන වචන නෑ. එකට මේ ලෝකයේ අනිත් අයට කියන්නේ ඇයි බුදුරුන්ගේ දේ අපට වැටහෙන්න ඕන නැත්තේ? ඒක බුදුරුන්ගේනේ අපට මොකටද? ඒ කියන්නේ අපි බුදුරුන්ගේ මොන තැනකටද සමාන වෙන්නේ? මේ පාදෝවිල්ලකට බුදුරුන්ගේ සමාන වෙනවද? බුදුරුන්ගේ කාරණාවකට නෑනේ. ඉතින් අපටයි තේරෙන්න ඕනේ. ඉතින් හරි අසාධාරණයිනේ. අනන්තය අප්‍රමාණයිල බුදුරජාණන් වහන්සේ ගුණ අපට ඒවා තේරෙන්න ඕනේ. අපේ පාදූවිල්ලකටවත් සමාන කරන්න බෑ. මේ බුදුරජාණන් වහන්සේගේ පාදූවිල්ලකටවත් සමාන කරන්න බෑ. අපට තේරෙන්න ඕනේ. ඒ කියමන් දෙක හරියම පරස්පරයිනේ. ඇයි අපට නැමෙන්න බැරි?
ඇයි අපට සද්ධා අනුසාරී වෙන්න බැරි? ඇයි අපට තේරෙන්න ඕන නැත්තේ? ඇයි අපට වැටහෙන්න ඕන නැත්තේ? ඇයි අපට සරණ යන්න බැරි? ඔන්නෝක හිතන්න මේ බුදුරුන්ගේ ධර්මය. මේක බුදුරුන්ට අයිති. මේක අපට අයිති නෑ. මේක අපට ගන්න බෑ. මේක අපට තේරෙන්නේ නෑ. මේක අපට වැටහෙන්නේ නෑ. අසාමාන්‍ය නම් කරලා කියලා නිම කරන්න බැරි ඒ කියන්නේ ඒකට වචන නෑ. ඉතින් ඒක කොහොමනම් අපි ඇයි හිතන්නේ මේක අපට තේරෙන්න ඕන කියලා? සද්ධා අනුසාරී වෙන්න බැරුව. සද්ධා මාත්‍රේ වෙන්න බෑ. ඒකයි වෙන්න ඕන නැත්තේ. මේ අසාමාන්‍යයිනේ ධර්මය. අසාමාන්‍යයිනේ බුදු කෙනෙක්. ශාවකෝ හමස්මි භගවා ජානාමි අහං න ජානාමි. භගවා ජානාමි අහං න ජානාමි. සත්තා භගවා ශාස්ත්‍රඥ වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. අහං ශාවකෝ හමස්මි. ඔච්චරයි. ඒක පින්වතුනි මේ ප්‍රායෝගිකයි. එහෙම නැතුව මේ අපේ සංකල්පයක් නෙමෙයි. ඒක ප්‍රායෝගික වෙන්නට ඕනේ. අහං න ජානාමි භගවා ජානාමි. ඒක ප්‍රායෝගිකයි. ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා. සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන්. ඔන්නෝක යෙදින්න ඕනේ පින්වතුනි ප්‍රායෝගිකව. ඒක අපි හොඳට දැනගන්න. ඒක දැනගන්න ඕනේ අපි මේ පෙන්නන දහම් පරයයක එක්ක අනුගත වෙනකොට. ඒක නිසා අපි කොච්චර බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි කියා සංකල්ප කොච්චර දැම්මත් කෝ ප්‍රායෝගික ප්‍රතිපදාවෙන් කියපු දහමත් එක්ක අසාමාන්‍ය කෙනෙක් කියලා ඇයි අපි තේරුම් ගන්න අපට වැටහෙන්න අපට ගැලපෙන්න ඉතින් එච්චර අසාමාන්‍ය උත්තරමේ පැහැදිලි කරන්න යන දෙයක් අපට ගැලපෙන්නේ අපට තේරෙන්නේ කොහොමද? හිතන්න. සද්ධා මාත්‍රයි සද්ධා අනුසාරී වෙන්නට ඕනත්. ලෝකයාගත් බුදුරන් වහන්සේ පෙන්වන පරියායක් තියනවාද? ඒක ලෝකයා ගත්ත දේ වැරදි කියලා තමයි ඒ වැරදි කරුණු පෙන්වන්න වෙන්නේ. එහෙම නැතුව අලුත් ලුණු ඇඹුල් ටිකක් අතාගත වචනයට අදාළ වෙන්නෙම නැහැ. අදාළ වෙන්නෙම නැහැ. මේ ටික ඇති. අතාගතයන් වහන්සේ මහා කාරුණිකයි. මේ ලෝකෙ වෙන කවුරු කරුණාව නැහැ බුදුරන් වහන්සේගේ තරම්. අතාගතයන් වහන්සේ මහා ප්‍රඥාවන්තයි. මේ ලෝකෙ වෙන කවුරුත් නැහැ බුදුරන් වහන්සේගේ ප්‍රඥාව තරම්. එතකොට මේ මහා කාරුණිකත්වයයි මහා ප්‍රඥාවයි දෙකම කැටිවෙච්ච බුදුරජාණන් වහන්සේ කෙනෙක් දෘෂ්ටියකට නොයා තථාගතයන් වහන්සේ ධර්මයේ දුන්න නේද? ධර්මයේ දුන්නා. ආය අලුත් දෙයක් ඕනේ නැහැ. ඒක එච්චරයි. ඒකට දාගත්ත අලුත් දේ තමයි තව කෙනෙක් අයින් කරන්නේ. ඔන්න ඔය ටික ඇති කරගන්න. ඔතනදී පින්වතුනි අපට යම් සද්ධා මාත්‍රයක් හරි ඇති කරගන්න පුළුවන්. නැත්තම් බෑ. ඒතර බුදුරයන් වහන්සේ කියපු ටිකයි බුදුරයන් වහන්සේ කියපු ටිකට තව අර්ථකථනයි අතීතේ ඉඳලා හෝ දැන් හෝ ඇයි දාන්නේ? ඇයි බුදුරන් වහන්සේ මහා කාරුණික නැද්ද? ඇයි බුදුරන් වහන්සේ මහා ප්‍රඥා නැද්ද? ඔය හිතන්න. එතෙන්ද විතරක් සීමා වෙන්න. අපට තේරුම් ගන්න යන්න එපා. අපට ගැලපෙන්න යන්න එපා. එහෙම යමු වුණාම පින්වතුනි ඒ ජීවිතේ තියෙන්නේ අහං නජානාමි භගවා ජානාමි මොකද්ද? උලාර පාමොජ්ජ ගම්භීර ධර්මය ඇහෙනකොට එච්චරයි. වෙන මොකක්වත් නෙමෙයි. ඒකත් එක්ක යමු වීමක් විතරයි. ප්‍රතිපදාත්මකවම සද්ධාවට බැහැගෙන ප්‍රතිපදාත්මකවම සද්ධානුසාරී වෙලා ප්‍රතිපදාත්මකවම සක්කාය නිරෝධ ධර්මයක් වෙලා ප්‍රතිපදාත්මකවම සරණට යමු වෙලා එවුවා සංකල්පකින් වචනකින් වත් කියවිල්ලක් හිතවිල්ලක් නෙමෙයි පින්වතුනි. ප්‍රතිපදාත්මකව වෙන එක. ඔක හොඳට දැනගන්න. ඔක හොඳට හිතන්න. ඔක හොඳට දැනගත්තේ නැත්නම් ඔක හොඳට හිතුවේ නැත්නම් අපි බුදුරන් වහන්සේව අතික්‍රමණය කරනවා.
අපි හිතන්නේ බුදුරන් වහන්සේ කියලා දුන්නේ අපට හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක් කියලා. අපි සමාන කරගන්නවා. ඒක හොඳට හිතන්න. ඊළඟට අන්තවා සූත්තම්. අන්තවා සූත්‍රයේ තියෙනවා කිස්මින්නුකෝ භික්ඛවේ සති කිං උපාදාය කිං අබිනිවේසේ එවං දිට්ඨි උපජ්ජති. අන්තවා ලෝකෝති. අන්තවා අන්තයක්. ඒ කියන්නේ කෙලවරක් තියෙනවා ලෝකේ. කියන මේ දෘෂ්ටිය මොකක් බැහැගෙන මොකක රිංගගෙනද? ඔය දකින්න විදිය තියෙන්නේ රූපේකෝ සති. රූපං උපාදාය රූපං අබිනිවේස. වේදනා සති වේදනා උපාදාය වේදනා අබිනිවේස. සංඥා සති සංඥා උපාදාය සංඥා අබිනිවේස. සංකාරේ සති සංකාර උපාදාය සංකාර. මේ අබිනිවේස රිංගගෙන තමයි. රිංගගෙන මේ රූප වේදනා සංඥා සංකාර මේ රිංගගෙනයි අන්තවා ලෝකෝති කියන දැක්ම තියෙන්නේ. සංකල්පයකින් තමයි පෝෂණය වෙන්නේ. දැක්ම සංකිමඤ්ඤත රූපං නිච්ඡං අනිච්ඡං වාති. අනිච්ඡං පන්ති. යම්පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති. දුක්ඛං පන්ති. යම්පන අනිච්ඡං දුක්ඛං විපරණාම ධම්ම. කල්ලානතං සමනපසතුං. ඒතම මේ සමස්මී සුභම යත්තා නොහෙතං පන්ති. ඒතම මේ දෘෂ්ටි ගැනීම අනුපාදා යෙදෙන්නේ නැහැ නේද? නැහැනේ ස්වාමීනි. යෙදෙන්නේ නැහැ. එහෙම ගැනීම අසුරු කිරීමක් නොඇසුරු කොට නේද යෙදෙන්නට ඕන. ඒ කියන්නේ මේ දුකයි නම් ඒ නොඇසුරු කියන්නේ ඇසුරු නොකිරීමක් වෙන්න ඕනේ නේද මේකත් එක්ක? එහෙම එකක් වෙන්න බෑනේ. වෙන්න බෑ. ඒක ඇත්ත. ඉතින් එහෙම දැක්මක් යෙදෙන්නේ කොහොමද? කොහොමද ඒකට බහුයත්වයක් යෙදෙන්නේ? යෙදෙන්නේ නැහැ. යම් පදන් දිත්තං සතම් මුතං විඤ්ඤාතං ඊළඟට අන්න යම් කිසි විදිහකට අර මේ දිට්ඨිත මුත විඤ්ඤාත පත්ත පරිේශිත කියන මෙන්න මේ කාරණාව එක කතා කරනවා. අන්න ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අනිත්‍යයි දුකයි කියන ස්වභාවය ප්‍රශ්න කර කර අහලා මේ අන්තවාලෝකෝ කියන එක දෙන්න විදිහක් නැහැ නේද කියලා. මෙන්න මේ විදිහට ආර්ය ශ්‍රාවකයා මේ තානහයි ඒ වගේම ආර්ය සත්‍ය සැක දුර වෙලා සෝතාපන්න වූයේයි කියනවා. ඊළඟට අනන්තවා සූත්‍රය අපි කරලම අවසන් කරමු දෙකම එක වගේ නිසා. අනන්ත කෙලවරක් තියෙන අවසානයක් තියෙන අනන්ත කියන්නේ කෙලවරක් රහිතයි. කලවෙනි කෙලවරක් තියෙනවා කියන එක. මේක කෙලවරක් නේ අනන්තයි. ඒතර දැන් සමහර එකක් තියෙනවා සීමා වෙනවා. සමහර එකක් සීමා වෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොටම වෙන්නේ පින්වතුනි අසරණ භාවයක් නැතිකමත් එක්ක සරණකට පිළිසරණකට යමු නොවි තමන්ගේ මහාන් තත්ත්වකමින් තමන් මොකක් හරි කල්පනා කරලා යන දෘෂ්ටියකට යන්න දඟලන එක නේද? අන්න ඒක. ඒක පින්වතුනි මේ ලෝකේ කාටවත් බෑනේ. බුදුරයන් වහන්සේටයි පසේ බුදුරයන් වහන්සේටයි හැරෙන්න මේ ලෝකේ කාටවත් බෑනේ ඒක. එහෙනම් අපිට යමු විය යුතු එකම කාරණාව අසරණකම දැනගෙන සරණකට යමු වෙලා ඒ සරණ තුල එක්ක ඉදීමක් මිස වෙන එකක් එක්ක නෙමෙයි. ඒතර අනන්තයි ලෝකයේ කෙලවරක් නැහැ කියන කාරණාව. කිං උපාදාය කිං අබිනිවෙස කිස්මින් සති. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේනේ අපේ ධර්මයේ ස්වාමි භාග්‍යවතුන් වහන්සේ කියලා දෙන්නකෝ අපට ශ්‍රාවකයන්ගේ ලක්ෂණය. ශ්‍රාවකයන්ගේ ස්වභාවය. භගවා ජානාමි අහන්න ජානාමි. ශ්‍රාවකයාගේ ලක්ෂණය. ඒක වංචනික නෑ. ඒක ප්‍රායෝගිකයි. ඒක ඇතුළෙන්ම එන්නේ. දැන් අපි මොනවා හරි නිරවුල් කරගෙන දැනගෙන ඉන්නවා කියන්නේ කයිති අපටද නැද්ද? ඒක අපට අයිති. ඒක මට අයිති. ඒක මගේ. ඒක රිංගගෙන ඉන්නේ. ඒක යෙදිලා ඉන්නේ. ඒක මඤ්ඤණාවක්. බුදුරණන් වහන්සේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. මාර්ගයක්. මාර්ගයක් කියන්නේ. සුතේ අයිති වෙන්නේ නිරවුල් කර ගැනීමකට නෙමෙයි. සුතේ අයිති වෙන්නේ බුදුරණන් වහන්සේ කිව්ව කාරණට රවුල් කර ගැනීම කියන එක. අර්ථයෙන් රවුල් කර ගැනීම කියන එක නෙවෙයි. අර්ථයෙන් රවුල් කර ගැනීමදී ඉස්මතු වෙන්නේ මාර්ගයක්. සුතේ රවුල් කර ගැනීමදී ඉස්මතු වෙන්නේ බුදුරණවහන්සේ කිව්ව දේ නිරවුල් වීම. දෙකක් ඒක. අර්ථයෙන් රවුල් කරන්න බෑ එතනදී. සුතේ රවුල් කර ගැනීම හම්බ වෙනවා.
අර්ථය නිරවුල් කර ගැනීම මාර්ගයක් කියලා ඊතර වෙනවා. ඔක පැටලෙන්න එහෙම එපා ඔකත් එක්ක. අර්ථය නිරවුල් කරගෙන හම්බ වෙන්නේ නැහැ. සුතේ නිරවුල් කරගෙනයි හම්බ වෙන්නේ. අර්ථය නිරවුල් කරගත්තාම ඊතර වෙනවා. මාර්ගයක් බවට පත් වෙනවා. එතකොට ඉල්ලනවා අනේ ස්වාමීනි මුල භාග්‍යතුන් වහන්සේ අහන්න භගවාන ඥාන අනේ කියලා දෙන්නකෝ ස්වාමීනි අපි දරා ගන්නවා. රූපේකෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අබිනිවෙස්ස වේදනා භික්ඛවේ සති වේදනා උපාදාය වේදනා අබිනිවෙස්ස සංඥා භික්ඛවේ සති සංඥා උපාදාය සංඥා අබිනිවෙස්ස සංඛාරේ භික්ඛවේ සති සංඛාර උපාදාය සංඛාර අබිනිවෙස්ස විඥානං භික්ඛවේ විඥානං උපාදාය විඥාන අබිනිවෙස්ස මේ දිට්ඨිය උපදින්නේ ඕනෝකත් එක්ක. මොකද්ද? කෙලවරක් රහිතයි. අනන්තයි ලෝකෝ. දිට්ඨිය දකින විදිය. සංකිම්මඤ්ඤති බික්ඛි රූපං නිච්ඡං අනිච්ඡං වාති. මානින මොකද රූපෙ නිත්‍ය අනිත්‍ය? අනේ ස්වාමීනි අනිත්‍යයිනේ. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ තිබිලා නැති වෙනවා. ආය හේතු සාස්වතයි. හේතුවක් තියෙනවා. නෑ ඒ කතා කරන කාරණාව එක්කම යෙදිලා නෑ. බහුවිය නෑ. අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුක සැපද? අනේ ස්වාමීනි දුකයිනේ. දුක කාටද? අයිති නෑ. දුකයි. දුක්ඛ සකස් වීමක්. සකස් වීමක් කියලා ලැබීමක් නෙවෙයි. කතාවක් තියෙනවා. කතාවක් යෙදිලා. එච්චරයි කතාවක් යෙදිලා. ඒ අනිත්‍ය දුක නම් වෙනස් වෙනවා නම් අනිත්‍ය දුකයි කියනකොට වෙනස් වෙනවා නිර්වචනය යෙදිලා. ඒක කතාවක් යෙදුණානේ කියවිල්ලක් තියෙනවනේ. ඒක තියෙන්න විදියක් නැහැනේ. වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ අවස්ථා සම්බන්ධයක් එක්ක නෙවෙයි. අවස්ථා සම්බන්ධයක් එක්ක එහෙම නෙවෙයි. ඉතින් ඔහොම දිට්ඨියක් ඇතිවීම සුදුසුද? අනේ නෑනේ ස්වාමීනි. සුදුසු නෑ. යම් පිටං දිට්ඨසුතං මුතං විඤ්ඤාතං පත්තං පරිසිතං අනෝචරිතං මනස. මෙන්න මේ කාරණාව ගැන අහනවා. අනේ ඒක නිත්‍යද අනිත්‍යද? අනේ ස්වාමීනි අනිත්‍යයිනේ. අනිත්‍ය නම් දුකද සැපද? දුකයිනේ. විඳිනවද කියලා නෙමෙයි යහන්නේ. කෙනෙකුට ඇතිද කියලා නෙමෙයි යහන්නේ. දුකයි. අනිත්‍ය නම් දුක නම් විපරිණාම නම් මේ අනන්තව ලෝකෝති කියලා එහෙම එදීමක් එහෙම උදන්න පුළුවන්ද? එහෙම ඒ විදිහට කියන්නේ බැඳීමකට එදීම හරියද? අනේ නෑනේ ස්වාමීනි. එතකො භික්කවේ ආර්ය ශාවකෝ ආර්ය ශාවකයා ඔය ඨාන හයයි ආර්ය සත්‍ය සංකේ දුරු කරනවා. මෙන්න මෙයාට කියනවා සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ සම්බෝධිත අන්න සෝතාපන්නයි කියලා ඒ කෙනාට පැහැදිලි කරනවා. සෝතාපන්න කියන්නේ එතෙන්ට. එහෙනම් පින්වතුනි හොඳට තේරුම් ගන්න. මේ ධර්ම පරියායක් කතා කරනකොට ඒ ධර්ම පරියාය තුල ඉස්මතු වෙන, ඒ ධර්ම පරියාය ප්‍රකට වෙන, ඒ ධර්ම පරියාය කතා වෙන අන්නේ විස්තරය, අන්නේ ඉස්මතු වීම අපි සද්ධාවෙන් බැස ගැනීමකට, ඒ කියන්නේ මේක ප්‍රායෝගිකවම සද්ධාව ප්‍රකට වීමක් කියන දේ නිර්වචනය වෙන්නට ඕන. එහෙම නැතුව අපට තේරුම් ගන්නවා කියන කාරණාව දැන් මුලින් අර්ථ විමසන්න බෑ නමේ. මුලින් අර්ථ විමසන්න බෑ. මුලින් තියෙන්නේ දිට්ඨිය සුප්පටි විද්‍යා කරගන්න සුතේ රවුල් භාවය. අර්ථ විමසීම නෙමෙයි. අර්ථයක ගලපන්න බෑ. ඒක අර්ථ විමසන්න ගියාම මාර්ගයස්මතු වෙනවා. ඔය දෙකක්. ඔක හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තාම තමයි අපට ඇත්තටම අපි අපේ කියවිල්ලට එහා ගියපු සද්ධාව ඉස්මතුනේ බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේ ඉස්මතුනේ ධර්මයේ. ධර්මයේ ඉස්මතුනේ ස්වාක්ඛා සම්දිටික කාලික බවින්. ඔන්න ඔය කාරණාවක් අපි හොඳට තේරුම් ගන්න. පටන් ගන්න සරණට යන්න. ඒකත් එක්ක ප්‍රතිපදාවත් එක්ක අනුගත වෙන්නට ඕනේ. ඒක තමයි එතකොට අර කෙනා කියන අර නිසිතස්ස චලිතං ධර්ම ස්වභාවය අනිසිතස්ස චලිතං නැති අර සැලෙන්නේ නෑ. සැලීම නිසිතයි. ඔන්න
දැනෙනවා ඒක නිශ්චිතයි සැලෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. ඒක සද්ධම්ම අදිමානයක් නේ. අර ඊයේ කතා කරේ අක්කෝසක සූත්‍රෙක. සද්ධර්ම අදිමානයක් වෙන්න බෑ. අක්කෝසක වීමක් විතරක් එකම නෙමෙයි සද්ධම්ම අදිමානයක් වෙන්නේ. මේ කියන්නේ ආරිපාදකෙක් විතරක් නෙමෙයි ආරිපාදකෙකුන් ප්‍රතිඵලයක්. සද්ධම්ම අදිමානය කියන්නේ. දැන් සද්ධම්ම අදිමානයක් කියන්නේ ධම්ම අදිමානය කියන්නේ එකක්. අධිගත අදිමානය කියන්නේ තව එකක්. අධිගම අදිමානය කියන්නේ. දැන් අධිගම අදිමානය නැතුව සද්ධම්ම අදිමානය වෙන මේක. එතකොට සද්ධම්ම අදිමානයක් ඇති වුණා නම් එතනින් එහා ඒක මහා කියන්නේ දැන් අරිපවාදයක පෙන්නපු මහා ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ සද්ධම්ම අදිමානයක් ආවම ඒක මහා ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ආදීන 10 නිර යනවා වගේ කරුණක් කියන ඒ වගේ සමාන ඒ වගේ කාරණාවක් නේ. මහා ප්‍රශ්නයක්. එතකොට බලන්න එහෙනම් ඒක නොයෙන්නට ඕනේ නේ. ප්‍රතිපදාවක් වෙන්නට ඕනේ. ඇත්තට මේ ජීවිතේ හරිම සුන්දරයි. ඒ කියන්නේ හරිය මේ කියන්නේ තථාගත ශ්‍රාවක කියන කාරණා තථාගත ශ්‍රාවක අනුගත වීම කියන එක අර ඒක ඒ ස්වභාවය ඇත්තටම හරිම සුන්දරයි. හැබැයි තථාගත ශ්‍රාවක ලෝකයේ අනිත් අයගේ තියෙන වාද මතවාද දැන් කරුණක් පැහැදිලි කරලා දෙන එක වෙනම එකක්. වාද විවේචන කියන එක තව එකක්. හැබැයි සුන්දර වූ අර අහිංසක වූ ඒ ජීවිතය කියන හරිම අසාමාන්‍ය එකක්. වාද නෙමෙයි. ඉතින් ඒක නිසා අපි ඔන්න ඔතෙන්නට යමු වෙනට ඕනේ. දැන් වෙන කෙනෙකුගේ කරුණකට අර අනන්ත පින්ඩිකට එහෙම කියන්නේ ඉතින් නිග්‍රහ කරන්නට ඕනේ කරුණට යථාර්ථවාදී ධර්මයත් එක්ක තර්කවාදයක නෙමෙයි. යථාර්ථවාදී ධර්මයත් එක්ක. ඉතින් ඒක නිසා අපි ඔන්න ඔය සෑම පැත්තක් එක්කම හොඳට තේරුම් ගන්නට ඕනේ. තේරුම් අරන් ධර්මයට යමු වෙන්නට. ඒ කියන්නේ අසරණට ධර්මයට නෙවෙයි සරණට යමු වෙන්නට ඕනේ. සරණට යමු වීමදී තමයි ධර්මයත් එක්ක යන්න තියෙන්නේ. ඔය ටික අපි හොඳට පැහැදිලි කර ගන්නට ඕනේ. අපට දැනෙන්නට අපි මේ සද්ධම්ම අදිමානයකට යන්නේ නැතිව මේ ප්‍රතිපදාවත් එක්ක යමු වෙන්නට ඕනේ. හොඳයි එහෙනම් පින්වතුනි. අද අපි උතරින් හතර කරමු. සූත්‍ර හතරක් කරා ඔබට තියෙන ප්‍රශ්න අහන්න අවස්ථාව දැන් තෙරුවන් සරණයි. මොන්ට දැන් කිව්වා මේ සුතේ නිර්වං කරගන්න කියන කාරණාව මම ගියසත් ඊයේ නෙවෙයි ඊට ඉස්සෙල්ලා සතියේ ඔබ වහන්සේට ආදිත්‍ය පරියාය සූත්‍රයේ ප්‍රශ්නයක් යොමු කරලා ඔබ වහන්සේ මට ඒක හොඳට පිළිතුරු දුන්නා වැටහෙන්න. ස්වාමීන් වහන්සේ දැන් ඒකෙදි එතනදි තේරුම් ගන්න ඕනේ මේ අපි ඉස්සෙල්ලා මේ සූත්‍රය කටපාඩම් කරගෙන මේ හොඳට අර පුරුදු කළා ඒකේ කියන දේ හරියට අපේ සුතේ නිරෝධ කරගන්න අපේ කාරණාවක්ම තමයි. ස්වාමීන් වහන්සේ එතකොට මට ඒ කියන්නේ අපේ කාරණාවක් එදෙනවා කියන මඤ්ඤණාවක් එදෙනවා කියන එක ස්වාමීන් වහන්සේ මට එතනදි මේ සූත්‍රත් එක්ක අහන්න හිතුණා මේ දැන් මේ වගේ සූත්‍රවල සියලුම දේවල් තියෙන්නේ සංකින් මඤ්ඤත විස්තරේ කියන කාරණාව. සංකින් මඤ්ඤත කියන කාරණාවයි මඤ්ඤත කියන වචනේ පදයයි සමනස මඤ්ඤණාව කියන කාරණාව අතර සම්බන්ධයක් තියෙනවද බුදුරජාණන් වහන්සේ එකම එහෙම අහන්නේ කියන එක ඒක ප්‍රශ්නයක්. අනිත් කාරණාව තමයි සමනස ඊයේ දේශනාවේදී අර බාහුන සූත්‍රය ආනන්ද සූත්‍රය ඒ වගේ සූත්‍රවල කතා කරනකොට එන්නේ වැදගත්කම සක්කායයි මේ ශාසනයේ ධර්ම විනය ඒකාන්ත නිබ්බිදාව විරාග නිරෝධය කියන කාරණාවයි ශ්‍රද්ධාව අතර සම්බන්ධතාවය. එතකොට ස්වාමීන් වහන්සේ මේ දෙවියන්වහන්සේගේ දහම් පදයක් ඒවල් නැතුව ඒ පැත්තට යන්න ඒ වගේ කාරණා ඒ සියල්ලම එන්නේ මේ ශ්‍රද්ධාවත් එක්ක යමුනොත් කියන කාරණාව තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඇතරම පළමුවෙනි කාරණාමනේ ශ්‍රද්ධාව. දැන් අසරණකමින් සරණකට යමු වීමයි. යමු වේදී අසරණකමින් දැන් ඒ කියමනම් බලන්නකෝ ඇත්තටම අසරණකමින් සරණකටනේ යමු වෙන්නේ. එතකොටම ශ්‍රද්ධාව නිස්මතු වෙන්නේ. අසරණකම නැතුව දැනෙන්නේ නැතුව යමු වෙනකොට තමන්ගේ තේරුම් ගන්න යමු වෙන එක නෙවෙන්නේ. එතකොට ශ්‍රද්ධාවට යමු වෙන්නේ නැහැ. එහෙනම් අසරණකමින් සරණකට යමු වීමයි ශ්‍රද්ධාව ඇතිවීමයි ඔන්න ඔය කරුණු වෙන්නට ඕනේ. එතකොට මේ ශ්‍රද්ධාව කියන කාරණාව ප්‍රායෝගික වෙන්නට ඕනේ. ප්‍රායෝගිකවම මම අර කලින් පැහැදිලි කරේ බුදුරණවහන්සේගේ පාදූවිල්ලකට අපි ගලපන්න බෑ. ඒ කියන්නේ පාදූවිල්ලකටවත් බෑ. එච්චරට බුදුරණවහන්සේ කියන්නේ අසාමාන්‍ය. අසාමාන්‍ය උත්තමයෙකුගේ නුවණට ආපු කාරණාවක් නුවණට ආපු විග්‍රහ කිරීමක් අපි කොහොමද ගැලපෙන්නද? අපි කොහොමද දැනගන්නද? අපි කොහොමද වටහා ගන්නද? මේ අසාමාන්‍ය උත්තමයෙක්නේ අනන්තයි අප්‍රමාණයිනේ. ඔන්න ඔය පැහැදීම ඉදිච්ච තැනදී
ඒ කියන්නේ උත්තමයාගේ යොමු වීම එක එතෙන්ද. ඒකේ අර්ථය වැටහෙන්න නෙමෙයි. ඒ කරුණ ඒ කියපු ටික හරියට තේරුම් ගන්න. අර්ථය නෙමෙයි කියපු විදිහේ පිළිවෙල. ඒකේ හිතන්න ඕන ඊළඟට. හිතන්න පටන් ගන්නකොට වෙන්නේ මට තේරෙන එක නෙවෙයි. මට තේරෙනවා නම් මම හරි කෙනෙක්. හිතන්න පටන් ගන්නකොට වෙන්නේ ඊතර වෙන එක. අන්න මේ ශ්‍රද්ධාවේ තියෙන අර්ථාන්විත භාවය. ප්‍රායෝගික අර්ථාන්විත භාවය. ඉතින් ඒක ඇත්තටම මුළු දේශනා තුලින් ඉස්මතු වෙනවා. එහෙම ජීවිතය තුල කොච්චරනම් අහිංසක භාවයක් තියෙනවද? කොච්චරනම් ගුණවත් භාවයක් යෙදෙනවද? ඒ ජීවිතේ මාන්නකාර නැහැ. ඒ ජීවිතය තුල දැඩි භාවය නැහැ, මකු භාවය නැහැ, සටකපට භාවය නැහැ. ඒවා යෙදෙන්නේ නැහැ. ඒ ජීවිතය හරිම අහිංසකයි, හරිම සුන්දරයි. අන්න ප්‍රායෝගිකවම ප්‍රතිපදාවෙන් ගුණධර්ම ඉස්මතු වීමයි, ඊතර වීමයි මේ සිදුවීමක් තියෙන්නේ. පළවෙනිම ශ්‍රද්ධාවත් එක්ක. ඒක අපි හොඳට ඒ ශ්‍රද්ධාව කියන එක තේරුම් ගන්නට වෙනවා. එතකොට වංචනික බව, හික්මීම නැති බව ඒව යෙදෙන්නේ නැහැ. ඒ කෙනාට ඕන එකක්. දැන් ගත්තොත් ඊයර ආරිපවාද අක්කෝසක සූත්‍රය ආරිපවාද. එතකොට ඒ වගේ කාරණා එක්ක එහෙම දැන් අපි හිතමු කෙනෙකුට කාට හරි මොනවා හරි දෝෂාරෝපණයක් මොකක් හරි එකක් දෙනකොට අනේ මේ සමාව ගන්න එක පිළිබඳව ආය මාන්නයක් දෙනවද? නෑ. ඇයි ගුණවත් වීමයි අවශ්‍යයි. ඒ වයි දෙන්නේ නෑ අපව. එයාගේ අර පාපිස්සක් වගේ. අය අතීතේ හරි කතා කරලා තියෙනවා මොනවා හරි අගොණයක් පාපිස්සක් වගේ. එච්චරට නැමෙනවා. ඒ කියන්නේ එච්චරට බුද්ධ වචනේට අවනතයි. බුදුරණවහන්සේ කිව්ව දෙයට එක්ක යනවා. ඉතින් ඇත්තටම මේ ශ්‍රද්ධාව ඔන්න ඕකත් එක තමයි ශ්‍රද්ධාව. අපි කොහෙන් හරි ඒ කරුණක් ඇහෙනකොට දැන් අපි හිතමු ඇත්තටම ගත්තොත් මේ අක්කෝසක සූත්‍රයේ කරුණක් ඇහෙනකොට ඒක දැන් අපි මම එම්එලියම කියවනේ අපි අපේ පැත්තත් එක ඒක බලන්න ඕනේ කියලා ලෝකේ කරුණු. අනේ අපට වෙලා නැහැ. අනේ හරි අපි මෙහෙමයි කියලා අපි කරන්නේ හැම වෙලෙම අපට වෙලා නැහැ කියලා අතහරින එකනේ. නෑ ඊට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? අපට හිම එකක් වෙලා තියෙනවද? මෙහිම මම අරේම කතා කරලා තියෙනවා. මෙහිම අනේනම් මම සම්මාව ගන්නට ඕනේ. ඒක හරි සුන්දරයි. ඒ කියන්නේ බුද්ධ වචනේ පොඩි හරි අවනත වීම. තමන්ගේ පැත්ත දුරු කිරීම. ඒ කියන්නේ මට වෙලා නැහැ, මට වෙලා නැහැ, මට මුකුත් වෙලා නැහැ. හරි මම කාටවත් කියලා නැහැ. මෙහෙම වෙන්න විදියක් නැහැ. ඊට වඩා ශ්‍රේෂ්ඨ නැද්ද? ඒ වචනට අවනත වෙලා ඒකට නිහතමානී වෙලා අනේ මං අතින් මෙහෙම කතා කරලා තියෙනවනේ. දැන් උනා නැහැ කියන එක නෙවෙයි. Tamanට සාධාරණීත්වයක් දෙන්නේ නැහැ. අනේ මං අර කලින් මෙහෙම කිව්ව එකට සමා වෙන්න ස්වාමීනි, සමා වෙන්න මෙහෙම. හරිම සුන්දරයිනේ. දැන් අපි හිතමු ඒකේ ආදීනම කියනවනේ. ඇත්තට මට මේ ධර්මයේ තේරෙනවා කියලා මං අරගෙන දින්නේ. එහෙනම් මේක පොඩි ප්‍රශ්නයක්. ඇත්තට මට මේ ලෙඩ සුව වෙන්නේ නැති රෝග තියෙනවා. ඉතින් මේක ප්‍රශ්නයක්. ඉතින් මම මේ කෙනෙකුට අපහැදීමක් ඉදලා තියෙනවද? ඉතින් හරිම අර සමාව ගන්න. ඒවත් එක්ක අර තමන්ගේ පැත්තට ලකුණක් වෙන්න නැති එක. තමන්ගේ පැත්තට තැනක් වෙන්නේ නැති වෙන එක. මේ හැම එකකින්ම තමන්ට ලකුණක් නොවි තථාගත වචනෙට නැමීමත් එක්ක හරිම සුන්දරයි. වැරද්දක් නොවි හරි. අර කවුද මේ ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි සංගායනාන්ද කියන අනේ ස්වාමීනි මට සමා වෙන්න කාටද මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයන්ට වැරද්දක් නෙලා නේ අනේ ස්වාමීනි සමා වෙන්න මං අතින් ඒ වෙච්ච එකට කොච්චර සුන්දරයිද ජීවිත මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ මේ ධර්මයේ මෙච්චර අරන් ආපු උත්තමයා ඒක හොඳට තේරුම් ගන්න ඒ සුන්දරත්වය ඊළඟට බලන්නකෝ රාහුල ස්වාමීන් වහන්සේ කතාව ගැන අහලා තියෙන්නේ රාහුලයන් වහන්සේ මොකද්ද අනේ ස්වාමීනි මේ අර මේ එක අය බයිනකොට නැත්තම් අර රොඩු අතු ගාලා ඉවර වුණාට පස්සේ ආය අතු ගන්න රොඩු දානකොට අනේ මං අතු ගෑවා ඉවරයි නේ කතා නේ හරිම අහිංසක හරිම ගුණවත් ඒ ජීවිතේ හරිම සුන්දරයි තමන්ගේ තැනට ඉඩක් නැහැ ඔන්න ඕකයි ශ්‍රද්ධාවත් එක්ක වෙන්නේ ඉතින් ඒ නිසා ඒක එච්චරටම වැදගත්. එච්චරටම වටිනවා. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ.
ඊළඟට ඇහුවේ මේ මඤ්ඤත කියන මෙතන මඤ්ඤත කියන අනකිරීමක් කිං කියන කාරණාවට හංගී උද කියලා එතකොට අහන්නේ. එතකොට හංගී වූ කියන කාරණාව මඤ්ඤත කියන එක කිං කියනකොට හංගී උද කියලා අහන්නේ. එතකොට හැංගීමක් කියන කාරණාව එක්ක හැංගීමක්නේ. එතකොට රූපං නිච්ඡං වා අනිච්ඡං වාති ඒ මොකද්ද හංගින්නේ ඒකෙන් අනිච්ඡං බන්ති. ඒ කියන්නේ ඒකේ අන්න ඒ උත්තරයන්නේ දෙන්නේ. උත්තරයන්නේ දෙන්නේ. එතකොට මොකක්ද ඒකෙන් කිම හංගියුන මොකද්ද රූපේ නිත්‍යද අනිත්‍යද? දැන් එතකොට අර ඒ කියමනට තැනක් නැහැ නේද? කියමනටත් හැංගීම මොකද්ද හංගින්නේ? අනිත්‍යයි කියලා අනිත්‍යම් බන්ති. එතන බලන්න ඒ හරි ලස්සනයි ඒක. ඒ කියන්නේ ඒ කාරණාව පවා ලෝකයේ දැන් කෙනෙක් කියන්නේ නේද? ඊතර වීම නෙමෙයිනේ කෙනෙක් කියන්නේ. භික්ෂුව කියන්නේ හැඟීමක් කියනවා. ඊතර වීම නෙමෙයිනේ කියනවා ඒක. ඒ හැඟීම ඒ කියන්නේ දැන් මේක මේ එකක්වත් පිළිහිටලා මේ ධර්මපරයයක වන්නකොට ඒක එකම අර දැන් පහුර මෙගොඩ ඉන්නේ හදාගන්නේ. පහුර එගොඩින් හදාගන්නේ නෑනේ. එගොඩට ගිහිල්ලා මේ ලී තනකොළ ගෙනල්ලා මේ කොහෙල් කොට ගෙනල්ලා හදාගන්නේ නෑ. ගිහිල්ලානේ මේ ගොඩින්නේ හදාගන්නේ. අන්න ඒක තමයි මේ හැම එකකින්ම ඉස්මතු වෙනවා අර පහුර බව. ධර්මයේ කියන එක. ඉතින් ඒක නිසා කුල්ලුපමං ඕබික්වේ ධම්මං දේශිස්සාමි කියලා කියන්නේ. ඒක හොඳට ප්‍රායෝගිකව ඉස්මතු වෙන හැම කාරණාවක් එක්කම. මේ මෙතන දැන් එතකොට දැන් මේකේ අහන්නේ ඒ භික්ෂුවගේ ස්වභාවය එක්කනේ. එතකොට ඒ භික්ෂුවගේ ස්වභාවය මොකද්ද? මඤ්ඤිත නෙමේද? භික්ෂුවගේ ස්වභාවය. ඒ කෙනෙක් ඉන්නවා කියන කාරණාව. ඒ කෙනාගේ උත්තරේ කියන කාරණාව. ඉතින් ඊතර වීම කියන කාරණාව වෙනකොට ඒ උත්තරේ අය ඉන්නවයි කියන කතාව නැහැනේ. මොකද්ද ඔබ අහගින්නේ? රූපේ නිච්ච අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. කෙනෙක් ඉන්නවා කතාවක් තියෙනවා. හැඟීමක් කියලානේ තියෙන්නේ. ඉතින් හැඟීම වැරදීනේ. මේ රහතන් වහන්සේ නමකට නෙමෙයිනේ ධර්මයේ කියන්නේ. හැඟීමක්නේ. හැඟීමක් කියලා දැකීම ප්‍රඥාවත් එක්ක හැඟීමෙන් ඉක්මවීමක් එක්ක යනවානේ. මාමඤ්ඤී කියන කාරණාව වේදෙන්නේ ප්‍රායෝගිකව. ඒ යෙදීම වචනයක් කතා කරලා උත්තරයක් දෙනවා. හැබැයි යෙදීම ප්‍රායෝගිකව හැඟීමක්. ඔන්න ඇත්තටම හරි වටිනවා මේ ප්‍රශ්නේ අහපු එක. ඉතින් ඔන්න ඔය විදිහට ඒ කියපු කාරණා එක්ක හොයන එක මිසක් අපි වෙන මේ තේරුම් ගන්න ලපට ලබා ගන්න නෙමෙයි කරන්න ඕනේ නැත්තේ. ඉතින් ඒ නිසා ඇත්තටම ශ්‍රද්ධාව තමයි ප්‍රධාන වෙන්නේ. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි සම්පූර්ණ අනිත් පැත්තෙන් කියන්නේ අපිට තේරෙන්නේ නැති තාක්කල් අපි අර මඤ්ඤණාවේ ඉන්නවා කියන කාරණාව. සත්‍යයේ ගිලගෙන මේක බැස්ගෙන ඉන්නවා එතන. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි. ඇත්තටම මඤ්ඤණාවක් කියන හැඟීමකින් නැති මඤ්ඤණාවක් කියන කාරණාවක් නැති මඤ්ඤණාවේ රිංගගෙන මඤ්ඤණාවෙන් තෘප්තිමත් වෙලා නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. ඔච්චරයි. වෙන මොකුත් නෙමෙයි. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. ඒ මඤ්ඤණාවත් එක්ක ඉන්නවා. ඒක විතරයි. හැම එකකම රිංග ගන්නවා. පද ව්‍යංජන වල රිංග ගන්නවා. කතා කරන දේ රිංග ගන්නවා. යෙදීමේ රිංග ගන්නවා. රිංගගෙන ඒකත් එක්ක ඇත්තයි කියලා ඉන්නවා. එච්චරයි තියෙන්නේ. ඔන්නෝකත් එක්ක පහුරක් බව ධර්මයේ හම්බෙලත් නැහැ. ඉතින් ලෝකේට ධර්මයේ පහුරක් නම් ලෝකෙට කතා කරන්න දෙයක් නැහැ නේද? හිස් කියන්නේ හිස් කියන කාරණාවනේ තුච්චයි, හීනයි. ওই වචන ටික තමයි දාන්න තියෙන්නේ. දුෂ්ටි. අර මේ කියන්නේ දුෂ්ටි කියන්න තියෙන වෙන කියන්න දෙයක් නෙවෙයි දුෂ්ටි. ලෝකේ කියන්නේ දුෂ්ටි. දුෂ්ටි ජාලයක්, දුෂ්ටි කාන්තාරයක්. දුෂ්ටි මත පාදක සංකල්ප ගොඩක්. ඔච්චරයි තියෙන්නේ. දුෂ්ටි සංකල්පයි රිංග ගැනීමයි. දුෂ්ටි සංකල්පයි රිංග ගැනීම. හතාගතයන් වහන්සේට යොමු වෙච්ච තැනදී තමයි දුෂ්ටි සංකල්ප රිංග ගැනීම. කාගේද? නෑ කාගේද කියන එක දෘෂ්ටියක්. ඊතර වෙනවා. කවුද? ඊතර වෙනවා. ඊතර කවුද අදාළත්වයක් නෑ. ඕකයි ප්‍රතිපදාව කියන්නේ. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි සානස එතන දැන් ඒ අන්තිමටම විස්තර කිරීම සානස එතකොට ඒ අර එක එකක් මඤ්ඤණාවක් විදියට හිතන විදිහයි හරි දකින්න විදිහයි හරිට වැඩිය හුඟක් වෙනස් නේ සානස අර දැන් මඤ්ඤණාවම මයි යෙදিলা තියෙන කියලා දැන් අපි අර අඹ උපමාවෙන් ගත්තොත් සානස අඹ ගහ කියන තැන අපිට අඹ අතු දැකලා මේක මඤ්ඤණාවක් අඹ ගෙඩි දැකලා මඤ්ඤණාවක් ගහේ කඳ දැකලා මඤ්ඤණාවක් කියලා වෙන වෙනම කියනට වැඩිය එතකොට දැන් වෙනස් තත්ත්වයක් ඉස්මතු වෙනවා අර
ඒතර මඤ්ඤණාවේ පෙරලීමක් නැතුව වගේ තියෙන අවස්ථාවක් නේ සයන්ස් අරමුණ කිව්වොත් එතකොට මඤ්ඤණාවක් එක එකක් මඤ්ඤණාවක් කියන තැනත් එතකොට ඒ මඤ්ඤණාවේදීම ඒකේ යම් කිසි පෙරලීමක් වගේ අනිත් විදිහට දැක්කොත් ඒක අර නිවිස්සන් නාම රූපස්මින් ඉදන් සත්‍යන්ති මඤ්ඤති කියනකොට එහෙම ඒකේ පෙරලීමකුත් නෑ වගේ අදහසක් සයන්ස් තෙරුවන් ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ ඇත්තටම මඤ්ඤණාව කියන කාරණා එතකොට නැති බවක් හම්බෙලානේ නේ. එහෙම වුණොත් එහෙම පෙරලීමක් නැතිවීමක් කියන කාරණාව. එතකොට එහෙනම් මඤ්ඤණාව නැහැ කියන කාරණාව, ඒ කියන්නේ ඒ මඤ්ඤණාව අයින් වුණා කියන කාරණාව, එක එක මඤ්ඤණාව වලට වෙනස් වීම කියන කාරණාව. එතකොට එහෙම ගත්තාට පස්සේ ඒවා ඇත්තටම එක එක මඤ්ඤණා නෙමෙයිනේ. ඒවට කියන්න තියෙන්නේ මොකක් එක්කද? ඒවට කියන්න තියෙන්නේ ලෝකේ මඤ්ඤණාව තුල පාදක වෙච්ච දේ වෙනස් වීම කියලා. එතකොට දැන් මඤ්ඤණාවමයි මඤ්ඤණාව එක එක වෙනස් වීමක් නෙමෙයි. මාමඤ්ඤී කියන කාරණාව අන්න මඤ්ඤණාවක් බව දැකීමයි අර නුවණයි කියන මේ දෙකම එක තමයි මාමඤ්ඤී කියන කෝණය දෙන්නේ. හැබැයි මඤ්ඤණාවක් හෙදීම. එතකොට එහෙනම් ඇත්තටම මඤ්ඤණාව වෙන්වෙන් වශයෙන් ආරකට මඤ්ඤණාව, මේකට මඤ්ඤණාව. ඒක ඒ මඤ්ඤණාවෙහි යෙදෙන කරුණු මිසක් අරකට වෙනම එක ඒක අයින් ගලා අනිත් මඤ්ඤණාව නෑ. එහෙම එකක් නෙමෙයි. යෙදීම මඤ්ඤණාව කියන කාරණාව වෙන්වෙන් වශයෙන් ඒ මඤ්ඤණාව ප්‍රකට වීම ඉස්මතු වෙනවා. ඉතින් ඒක ඒ විදිහට මඤ්ඤණාවක් කියන නුවණම අමන්න මාමඤ්ඤී කියන කාරණාව තමයි. අන්න අමඤ්ඤමානෝන යමු වෙන්නේ. මම හිතන්නේ මොකේද මේ යවකලාපේ සූත්‍රය එහෙම පැහැදිලි කරලා පෙන්නන්නේ. ඊළඟට ධාතුභංග සූත්‍රය පැහැදිලි කරලා පෙන්නන්නේ. අන්න එතකොට ඒකට අනුගත නිරෝධය කියන පැත්තට. එතකොට ඇත්තටම අර මඤ්ඤණාවක් නැතිවීමක් වෙනම යෙදෙන්න විදියක් නෑ. අර ඇත්තටම නිරෝධාර සත්‍ය කියන නිර්වචනය වගේම නිරෝධයක් ලැබීමක් වෙන දෙයක් නේ. හටගත නැති වුණා. දැන් අපට අර නැතිවීමේ නැතිවීමක් දැන් අපට අවස්ථා මාරුවක්. දැන් ඒ මොකද්ද ඔක්කොම තියෙන්නේ? ඒ අවස්ථාව වශයෙන් මේ ගෝචරත්වය වෙනස් වෙන නිසා ඒ ගෝචරත්වය වෙනස් වීමත් එක්ක මේ යෙදෙන විදි වෙනස් වෙනවානේ. සංකල්ප වෙනස් වීමක් මිසක් මේ දකින්න විදියේ එකක් එක්ක නෙමෙයි. ඇත්තටම ඒ මඤ්ඤණාව කියන කාරණාවෙත් ආයේ නැති වෙලා වෙන එකක් හටගලා වෙන මඤ්ඤණාවක් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මඤ්ඤණාවේ තාත්විකත්ව නැති වෙන්නට ඕනේ. නැතු ආයේ මඤ්ඤණාවක් හට ගන්න එක මඤ්ඤණාවක් අයින් වෙනවා. එහෙම එකක් නෑ. ඉතින් ඇත්තට මේ කාරණාව හරිය ලස්සනයි. ඒ විදිහට තමයි මඤ්ඤණාව කියන එකම ආයේ වෙනස් වෙවි හට අරන් නැති වෙවි තියෙන මඤ්ඤණාවක් කියනකොට අර අවස්ථා සම්බන්ධය කාලයක් ඔක්කොම පැනවිලා. එහෙම නැතිව මඤ්ඤණාව කියන නුවණම අමඤ්ඤමානෝ යොමු වීමට ඒ දෘෂ්ටිය එතකොට මාමඤ්ඤී කියන අන්න ඒ දකින්න විදිහත් එක්ක යෙදෙනවා. ත්වන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ කවුරුත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරේ නැති නිසා මට ආයෙත් කතා කරන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. ඊයේ දේශනාව කර ආනන්ද සූත්‍රයේදී මම කෙටියෙන් කිව්ව විදිහට මේ ශ්‍රද්ධාව මුල් කරනාම තමයි ස්වාමීන් වහන්සේ දැන් අර පිට හිතීම, සිල්වත් භාවය, බහුශ්‍රත භාවය, කීකරු වෙන්න අවශ්‍යතාවය, කල්යාණ මිත්‍ර සේවනයේ ඒ කියන්නේ සිහිය අසිහිය ඒ කියන්නේ ඒ වගේ ලද්දේ සතුටු වීම, ඉච්ඡාව නැති භවයේ කාරණා ඒ කියන්නේ මිච්ඡාදිත්‍ය දුරු වෙන්නේ සියල්ලටම ප්‍රමුඛ ස්ථාන ප්‍රමුඛ වෙන්නේ මුල් වෙන්නේ මේ ශ්‍රද්ධාව කියන කාරණාව තමයි. ඒකට මේ ඒකාන්තයෙන්ම නිබ්බිදාව විරාගය නිරෝධයට ඉතින් මේ ශ්‍රද්ධාව කියන කාරණාවෙම මුල් වෙලා යන්න ඕනේ කියලා ඒ සිතිවිල්ලට ආයතාව ඉතින් කවුද ප්‍රශ්නයක් යොමු කරන්න තියෙන මට ඉදිරිපත් කරන්න සම්බන්ධයෙන් අනිත් එක සම්බන්ධතර මේ ඔබ වහන්සේගේ පිටුතුලින් මට ඒක දැනෙන්නේ ඇත්තටම ඇයි මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ කියලා. මොකද කටපාඩම් කරගෙන මේ සූත්‍ර විද්‍යාව බැලුවම ඔබ වහන්සේ විතර කියන දේවල්ම තමයි කියන්නේ අපිට වෙන දෙයකට යොමු නොවි බුද්ධ වචනයට විතරක් යොමු වෙන්න කියන කාරණාව. ඉතින් එහෙම නොකරේ මන්නේ කියන එක තමයි මට හිතන පස්සේ ඒවල් සම්මත. ත්වන් සරණයි. ඇත්තටම මේ ශ්‍රද්ධාව කියන කාරණාව වැදගත්කම සහ ශ්‍රද්ධාවෙන් ධර්ම ඉගෙන ගැනීම කියන කාරණාව, ඒ වගේම අනිත් පැත්තෙන් අපි සැබෑ ගුණ ධර්මයේ කියන කාරණාව ශ්‍රද්ධාව එක්ක ඉස්මතු වෙන එක එකක්. ඒ වගේම තමයි ශ්‍රද්ධාව අපි හිතමු ලෝකයේ මට්ටමින් අපි කතා කරනකොට ලෝකයේ මට්ටමින්, ඒ කියන්නේ මාර්ගයේ මට්ටමින් නැතුව ලෝකයේ මට්ටමින් හරි ශ්‍රද්ධාව කියන නිර්වචනය අපි කතා වුණා නම් යම් මට්ටමකට හරි අර ගුණ ධර්මයි බලෙන් හරි අපි ඇති කරගන්නට ඕනේනේ. එතකොට එහෙනම් ඒවා අපි බලෙන් ඇති කරගන්නේ නැතුව මොකද අපේ ප්‍රඥාව අසාමාන්‍ය නම් ශ්‍රද්ධාව යොමු වීමෙන් ඔක්කොම හරි සිද්ධ වෙනවා. ප්‍රඥාව අසාමාන්‍ය නෑනේ. එතකොට ප්‍රඥාව අසාමාන්‍ය නැත්තම්
අපි බලෙන් ඒ කාරණාව යොමු කරගන්නට වෙනවනේ. ඉතින් ඒක නිසා උඩක් මොම දැනගන්නට ඕනේ අපි මේ ගුණධර්මයන් පිළිබඳව එච්චර අපි ඇති කරගන්නට ඕනේ. ඊළඟට තමයි අර අපි නිතරම කියන එකනේ ඉතින් හරියට ධර්මයේ ඉගෙන ගන්න සූත්‍රයේ තියෙන එක බලන්න. සූත්‍රයේ තියෙන එකත් එක්ක ධර්මයේ තියෙන කාරණාවත් එක්ක අපි කතා කරන්න ඕනේ නැත්නම් අපි අලුතින් කිසිදු විදියකින් කොයිම ආකාරයකින්වත් අපට අයිතියක් නැහැ. බුදුරන් වහන්සේ කියපු වචන පදයන්ට අමතර වචන පදයක් රිංගවන්න. කිසිම අයිතියක් නැහැ. බුදුරන් වහන්සේ ස්වාක්ඛාතව පැහැදිලි කරා. බුදුරන් වහන්සේ සම්දිත්තික මේ ධර්මයේ මනාව ඒක පැහැදිලි කරලා පෙන්වුවේ මහා කරුණාවක් ඇතුව, මහා ප්‍රඥාවක් ඇතුව. බෙදලා වෙන් කරන්න පුළුවන් උපරිම බෙදලා වෙන් කරා. ආය අපට ඒකට එක වචන කෑල්ලක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. අන්න ඒක දාන්න යමු වෙන්නේම අපි බුදුරන් වහන්සේගේ හැකියාව ගැන තක්සේරුවක් නොකරන නිසා. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා ඒ ditthya suppatidda බව තමයි එච්චර වැදගත් වෙන්නේ. මේ වචන ටික පින්වතුනි මීපැණි වගේ වෙන්නට ඕනේ. ඒ වචන ටික අපි ඒකට අලුතින් අපට බෑනේ අපට පුළුවන් මීපැණි හදාගන්න. අපි ඒකට රහ කරන්න දාන්න පුළුවන් ආය අපට මොකක්වත් බෑනේ. ඉතින් ඒක නිසා ඒ වචන ටික විතරයි. එතනින් එහා දෙයක් නැහැ. ඒ වචන ටික තුල ඒක දකිනකොට මේ ජීවිතේ පින්වතුනි අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ පැවැත්ම අදාළ වෙන්නේ නැහැ. ඒ වටිනාකම දකිනකොට. තමන්ගේ පැවැත්ම, තමන්ගේ ජීවිතේ, තමන්ගේ අසනීප, තමන්ගේ තව මොනවා හරි මේ ඔක්කොම අදාළ වෙන්නේ මොකක් එක්කද? මේ ධර්මයේ වටිනාකම නොදැක්මත් එක්ක. ඒකනේ අර දකින මේ දහම් පදයක් නොහාසපු දහම් සුඩ නිරිදා ජීවිතයයි හදකමයි ඔක්කොම අතහරින්නේ. දැන් අපි පුක්කු සාතිල්ලා මේ ඔක්කොම ගත්තා කරාට පස්සේ හොඳට හිතලා බලන්නකො මේ චරිතවල ස්වභාවය. ඒ කියන්නේ එච්චරටම මේ වැදගත්කම නැති වෙච්ච කෙනේ තමන් වැදගත්. තමන්ගේ අදහස, තමන්ගේ කය, තමන්ගේ ලෙඩ රෝග කියන කාරණාව. මේ හැම එකක්ම වැදගත්. ඉතින් ඊට ධර්ම වැදගත් වුණාට පස්සේ අදාළ නැහැ. අරව කටයුතු නොකර ඉන්නව නෙමෙයි අදාළ නැහැ. හැබැයි මේකට එක දැන් මේකට එක නේද අනික් වට එක නා. එතකොට ධර්ම වැදගත් වෙලා නැහැනේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟට අපිට ධර්මයේ වැදගත් වෙද්දී ධර්මයට යොමු වෙද්දී ඒ ධර්මයට යොමු වෙන්න බාධා වෙන කරුණු යම් දේවල් තියෙනවනේ. ඒව ඇත්තටම සමහර ඒවා තියෙනවනේ සමහර ප්‍රශ්න. දැන් ඔන්න කෙනෙකුට හිතන්න පුළුවන් අර ආරිපවාද කියන කාරණාව එක්ක ඔන්න ලෙඩ සුව වෙන්න නැති එකක් තියෙනවා නම් එහෙම එකක් වෙන්න පුළුවන්. අන්න එතකොට අපිට ධර්මයට යොමු වෙන්න වෙන්නේ නැහැ. සුව වෙන්නේ නැහැ. ඉතින් මේකට යොමු වෙන්න අමාරුවක් හිතෙනවා. දැන් බලන්නකො අර සද්ධම්ම අදිමාන චක්කෝසක සූත්‍රයේදී ඇයි නිවන් මාර්ගට යන්න බැරි වෙන එකක් නෙවෙන්නේ. අන්න ඒ වගේ දැන් ධර්මයට යොමු වෙන්න කැමැති තියෙද්දි අර වගේ දෙයක් වෙනකොට අන්න කෙනෙකුට ඉතින් සමාව අරගෙන දැන් ඇත්තටම මේ වගේ හරි වටින දේවල් අතීතයේ තියෙනවා. අතීතයේ සිද්ධිත් එක්ක. අන්න ඒ වගේ අර අපේ ඇතුලේ තියෙන ගුණධර්ම පුරුදු කරගන්න අතීතයේ ගුණධර්ම ගන්න එක වටිනවා. ඇතුලේ තියෙන ගුණධර්ම පුරුදු කරගන්න. ඉතින් මේ වගේ දේවල් කරන එක වටිනවා. එනිසා අපි ඒක හොඳට දැනගන්නට ඕන. ඇත්තටම ඒ ධර්මයේ ඒ ශ්‍රද්ධාවෙන් එහෙම ඉගෙන ගැනීම ඒ අපේ ලෝකයේ එක්ක අපි අපේ පැත්ත එක්ක බලන එක ලෝකයේත් එක්ක ඊළඟට ධර්මයේත් එක්ක බුදුරණවහන්සේගේ පැත්ත බලන එක අපි අර 145 කියලා අර අපි පොඩි කරපු සාකච්ඡාවක් මම හිතන්නේ දාලා තියෙනවා. ඒකද අපි ලස්සනට පැහැදිලි කරා මේ මලිලා කට්ටියකට. ඉතින් ඒක නිසා අපි හොඳට මේ විදිහට ඒ ශ්‍රද්ධාවේ වැදගත්කම දැනගන්නට ඕනේ. ත්වන් සරණයි. ඒවල් සම්මේ සම්මේ මේ පිටකේ බලාගෙන ගියාම සම්මේලස ගොඩාක් සූත්‍ර තියෙනවා හරිම සුන්දරයි. අර ಜಾති වර්ගයේ සූත්‍ර බැලුවම මේ වර්ගයේ සූත්‍ර බැලුවම ගොඩාක් ඒවා ඉස්සර අර හිතුණාට මේ බලන්නවත් හිතෙන්නේ නැති කියලා කියවන්න තේරෙන්නේ නැති ගැතිය තිබුණාට දැන් අර බලාගෙන යනකොට සම්මේලස එකම ඒවා මේ මතක තියාගන්නත් හරි පහසුයි. එකම කාරණාව එකම කාරණාව කිව්වේ එකම තැනකට මේ යොමු වෙන සිද්ධාන්තයක් මේ යොමු කරලා තියෙන සමනක් ඉතින් හරි සුන්දරයි. ಜಾති වර්ගයේ සූත්‍ර බලාගෙන ගියාම මම අර ආදිත්‍යපය සූත්‍රේ පාඩම් කරා. ඉතින් එතකොට මේකත් එක්ක බලනකොට මේ වචන මේ භාවිතය හරිම ලස්සනයි සුන්දරයි කියලා හිතෙනවා සමනක්. ඇත්තටම බලනකොට ඔබ වහන්සේ ගොඩාක් මේකට අපි ඔය යොමු කරපු ගැන මේ භාෂා මාගදී භාෂාව ඉගෙන ගන්න කියන එක ඒව බලන්න කියන කාරණාව ගැන සම්මත බොහෝ පිළිවෙලට තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. ඇත්තටම ඉතින් මේ මිහිරි මී වදයක් ලෝකයේ යෙදিলা තියෙද්දී අපි ඒකට මේ අර හුඹස් මැටි ටිකක් දාගෙන හපහපා ඉන්න වගේ අනේක කොච්චර අසාධාරණද. ඉතින් ඒ නිසා ඒ සුන්දර මී වදයක් වූ හතාගල දහම කොහෙන් ගත්තත් එකයි. ඉතින් ඒකට අපි යොමු වෙන්න පුළුවන් නම් ඒ ආස්වාදයේ උදින්න පුළුවන්.
හැබැයි වෙන කාරණා නැතුව ඒ ආස්වාදයේ භුක්ති විඳිනකොට අසාමාන්‍ය සතුටක්. ආයි මොකක්වත් ලැබිලා නෙමෙයි. අර ඇත්තට මුල ඉඳලම ලැබීමක් නෙමෙයි කින් ලද්දාවසෝ කියලා දෙවි කෙනෙක් අහන ප්‍රශ්නෙට බුදුරණස් උත්තර දෙන්නේ. කින් මී ඇති මොකක් නැතිලා. ඒක හතාගත ධර්මයේ ප්‍රතිපදාව එක්කම එන එකක්. හැම එකම. වැටහීමක් ඒ අකක්වත් අදාළ නැහැ. ඉතින් ඒ නිසා ඒ සුන්දර බුදු කෙනෙක් ලෝකයේ අසාමාන්‍ය උත්තමයෙක් මේ පෙන්නපු වදන්තිකේ කොච්චර සුන්දර භාවයක් තියෙනවද? ඒක අපි හොඳට ඒකට අවනත වීම, ඒකට අනුගත වීම. අවනත වෙන්න ඕනේ, අනුගත වෙන්නට ඕනේ. මට ලැබෙනවා නෙමෙයි. අන්න එච්චරයි වෙන්නට ඕනේ. මම ඔකට තව පුංචි උපමාවක් කියන්න. ඔන්න කෙනෙක් හමුදාවට යන්න. අපි තුන් ත්‍ස්තවාදී කණ්ඩායමකට යන්න හදනවා. සාමාන්‍ය කෙනෙක්. නැත්නම් ඇදගෙන යනවා ත්‍ස්තවාදී කණ්ඩායමට හමුදාවකට. දැන් එතන ඉන්න නම් අවනත වෙන්නට ඕනේ, අනුගත වෙන්නට ඕනේ. අර බ්‍රේන් වොෂ් කරන්නේ. දැන් එයා එළියට එනකොට කලින් හිටපු එක්කෙනාද? නෑ, කලින් හිටපු එක්කෙනා නෙමෙයි. අන්න ඒ වගේ වෙන්නට ඕනේ. ඒ කියන්නේ පින්වතුනි මේ දැන් ඒක මේ ලෝකේනේ, ලෝකයේ දෙයක් එක්ක මේවා කරන එක. එහෙනම් මේ ධර්මයත් එක්ක කොහොම වෙන්නට ඕනද? ඉතින් ඒ සතුට ඇත්තටම ඕක තමයි ධම්ම පීතිය කියන්නේ. ඔන්න ඕකත් එක්ක තමයි ධර්ම පීතියට යමු වීම කියලා කියන්නේ. නැතුව මේ තේරලා නෙමෙයි. තේරෙන්න අපි කවුද තේරෙන්න? බුදුරණවහන්සේ කවුද, අපි කවුද තේරෙන්න? ගම්භීර බවයි, සුන්දර බවයි. ඔන්න ඕකයි ධර්ම පීතිය කියන්නේ. ඕකත් එක්ක තමයි ශ්‍රද්ධා විස්මතවල යන්න තියෙන්නේ. අපට තේරලා නෙමෙයි, ගැළපිලා නෙමෙයි. අපේ මාන්නේ නේ එතකොට එන්නේ. මාන්නකාරකමනේ. ඉතින් ඒව අකුසල්නේ. ඒව කෙලෙස්නේ. ඉව වෙන්න බෑ. තමාගේ එකක් නෙන්නේ. ඉව වෙන්න බෑ. අනිකරණ ප්‍රතිපදාවත් එක්ක එන්නට ඕනන්ට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර සූත්‍රයේ එතන අර රූප වේදනා සංඥා සංකාර හිම කියලා ඊට පස්සේ අම්පිදං දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං අනුචිතං පරියේසං කියලා බුදුහාමුදුරුවෝ එතන ඒ දේශනා කරපු එතන කොහොමද එතන සම්බන්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ? එතන රූප වේදනා සංඥා සංකාරي එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද? එහෙම දකින්න හැටි චුට්ටක්. දැන් අතර මෙතන මේ රහත් වීමක් ගැන කතා කරේම නැහෙනේ. මොකද එතකොට දැන් එන මේ දෘෂ්ටිය මෙතන ප්‍රධාන කාරණාවක් තියෙනවා, මේ දෘෂ්ටිය ඉක්මවීම. හැබැයි භික්ෂුවක් එකමයි කියන්නේ. හැබැයි දෘෂ්ටිය ඉක්මවීම කියන න්‍යායයත් එක්ක කතා කරන්නේ. එතකොට නම් දෘෂ්ටිය කොහෙන් ගියත් දෘෂ්ටික රිංග ගන්න ස්වභාවයක් නේ තියෙන්නේ. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා කතා කරලා ඊළඟට ඒක දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේවා දේවල් දෙකක් තුනක් අදාළත්වයක් නැහැනේ. දැන් අතනදී අර කතා කරලා සොකියත්වයේ කියන යෙදීමට අදාළ කාරණාව කතා කරා. ඒ කරුණ රූප වේදනා සංඥා සංකාර විඥාන ඊළඟට පැහැදිලි කරලා පෙන්වන්නේ යෙදෙන එතන ඨානේසු කියලා පැහැදිලි කරනවානේ. ඨානේසු කියන්නේ අවස්ථා, ඒ යෙදෙන අවස්ථා කියන කාරණාව එක්ක අන්නේ දැකීම ඇසීම දැනීම දැනගැනීම කියන ඒ අවස්ථා කියන කාරණා. එතකොට අර රිංග ගන්න කිසිම විදිහකට බැරි වෙන්නේ, රිංග ගැනීමට කිසිම විදිහකට බැරි වෙන්නේ අන්න ඒ කාරණා විශ්මතු කරා. හැබැයි යෙදෙන අවස්ථා කියන්නේ තව අවස්ථාවක් තියෙනවා කියන කාරණාව නෙමෙයි. ඇත්තටම කෝණ දෙකක්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක කෝණයක්. දිට්ඨිසුතමුත විඤ්ඤාත කියන එක තව කෝණයක්. කෝණ දෙක. හැබැයි කෝණ දෙක අර තව එකකට රිංග ගන්න බැරි වෙන විදිහට බුදුරණවහන්සේ මේ කාරණා විශ්මතු කරලා පෙන්නනවා. ඒ කියන්නේ තවත් දෙයක රිංග ගැනීමට ඉඩක් දීලා නැහැ. අන්න එකයි ඒ කියන්නේ කොහේවත් රිංග ගැනීමක් ඉදෙන්නේ නැති වෙන. දැන් අසාමාන්‍ය ප්‍රඥේකට දැන් මෙච්චර කරුණු කියන්න අවශ්‍ය නැහැ නේද? ඇත්තටම මේක කාරණාවක් කිව්වනම් සෝතාපන්නයිනේ. ඒ ධම්ම හේතුපබවා කියපුවට සුපටිපරිප්‍රායක හොතපන්න ඕනේ. ඉතින් ඒ නිසා ගොඩාක් අදාළත්වයක් නැහැ. දැන් එහෙම ගත්තොත් එහෙම ඇත්තටම අර සත්‍ය විභංගයක් අවශ්‍යත් නැහැනේ. ඊළඟට සතිපට්ඨානයක් අවශ්‍යත් නැහැනේ. ඇයි අර එක කාරණාව ඔක්කොම තියෙනවනේ. හැබැයි දැන් මෙතනදී අර කරුණ ඔක්කොම ටික කියන්නේ ඒ දිට්ඨිය කැඩෙන්න ඕන විස්තර විග්‍රහ කරලා තියෙනවා. ඒක ඒ කාරණාව පෙන්නලා අනික් කාරණාවක් පෙන්නලා. එතකොට එහෙනම් ඒක නා ඒකත් එක්ක ආයි හිතන්න පෙළවෙනවා. ඒ හිතන්න පෙළවීමත් එක්ක රහත් වෙනවා නෙමෙයි සෝතාපන්න වෙන කාරණාවනේ. ඒ කියන්නේ ඒක මේ ඉස්මතු කරලා පෙන්වන්නේ ඨානිකංක නැතිවීමයි මේ ආර සත්‍ය කංක නැතිවීමයි කියලා. එතකොට එහෙනම් ඒකටම ඉස්මතු කරපු කාරණාවක්.
තෙරුවන් සරණයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාව ඒ විදිහට ඒ අවස්ථාව නෙමෙයි මේ විදිහටම ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රයේ උන්වහන්සේ ගෙනහැර දැක්වුවා නේද? දිට්ඨ සුත මුත විඤ්ඤාතෝ විදිහටම නේද ස්වාමීන් වහන්සේ? එතකොට මම තේරුම් ගත්ත විදිය හරිද? දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අනාථපිණ්ඩික වද සූත්‍රයේදී ඒක විතරක් නෙමෙයිනේ. ගොඩාක් ಜಾති. ඒක විතරක් නෙමෙයි. ඒකට අනාථපිණ්ඩික වද සූත්‍රයේ තියෙනවා ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු. ඇසේ දැන ගැනීම, කනේ දැන ගැනීම, නාසය දැන ගැනීම, ඒ දැන ගැනීම. ඊළඟට ස්පර්ශ. ඊළඟට චක්කු සම්පස්සජා වේදනා. ඊළඟට රූප සංඥා. ඊළඟට මොනවද රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර, ඊළඟට මොනවද මේ පංච උපාදානස්කන්ධ, ඊළඟට ධාතු, ඊළඟට දිරුතමුත විඤ්ඤාත, ඊළඟ ඉදලෝක පරලෝක ගොඩාක් දේවල්. එතකොට අර කිසි තැනක නොපිහිටීම කියන එක කතා කරා. ඉතින් ඒ නිසා ඒ ධර්ම පරියායේ ඒ ආකාරයට කතා කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා දැන් ලොකු විග්‍රහයක් කරනකොට ඒ කරුණු වෙන වශයෙන් කතා කරන්න තියෙන. ඇයි චින්තනය යන්නේ මෙහෙ වෙන්නේ? මේක අනිකත් එක්ක ගැලපෙනව නෙමෙයි. දැන් අර චින්තනයේ යොමු වෙලා එනකොට තව ඉස්සරහට චින්තනය යොමු කර ගන්නවා. දැන් පංච උපාස්කන්ධය ගැන අහගෙන ඉද්දි ඊළඟට අර චින්තනයත් ආයෙ එතකොට ඒ බලන්න මේ දැන් අපි මේකත් කලින් එකත් එක්ක ගැලපෙන කලින් එකයි මේකයි කියන කාරණාව යන්නේ නැතුව ඒ චින්තනයත් එක්ක යනකොට අර චින්තනය දැන් චින්තනය වෙනස් වෙනවා. අන්න අර්ථය හොයනකොට සිදු වෙන්නට ඕනේ මොකද්ද? ස්වාක්කාත බවත් එක ඊතර වෙනවා. දිට්ඨිසුප්පටි විද්‍යාව වෙද්දී ඒ කරුණ ටික වෙන් වශයෙන්. එතකොට අර චින්තනීය මෙහෙ වෙනකොට කලින් එකක් කිව්වා අදාළ නැහැ. ඉස්සරහා එකක් කියනවා අදාළ නැහැ. අන්න ඊතරන ප්‍රතිපදා වෙනවා. එතකොට මාර්ගයක් එක්ක යනවා. අර කරුණ ටික ගැළපීම නෙමෙයි. ඒ කියන්නේ ඒ බුදුරණවහන්සේ කියපු ටික ඒ විදිහට බලීම තමයි දිට්ඨිසුප්පටි විද්‍යාව වෙන්නේ. ඒකයි අනුගත වෙලා යනකොට ඊතරන ප්‍රතිපදාවක් වෙනවා. කලින් එකේ මොකද්ද කිව්වේ අදාළ වෙන්නේ නැහැ. මොකද හේතුව ඊතර වීමත් එක්කනේ. අන්නේ චින්තනීය ඉස්සරහට යමු වීමකුයි තියෙන්නේ. ත්‍රිවස් සරණයි. දැන් එහෙනම් අපි අවසන් කරමු. දැන් වෙලාවත් හරිනේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් අද දිනත් ඔබ වහන්සේගේ හිමිදිරි උදෑසනින් අප වෙනුවෙන් ඊටාම වටිනා ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගත්තා. ඔබ වහන්සේ අපිට මේ ඊටා වටිනා ධර්ම කරුණු පැහැදිලි කර දීමෙන් ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ඔබ වහන්සේගේ උපන් දිනය පෞද්ගලික ගිය සුමානෙත් තිබුණ බව. ඉතින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තව තවත් මේ වගේ ධර්ම කටයුතු ධර්ම දේශනා කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අප මේ ධර්ම ශ්‍රවණයෙන් ලබාගත් සියලුම පින් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් මල්ගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාභෝධයේ පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාව සාර්ථකව කරගෙන යාමට විවිධ ආකාරයෙන් උපකාර කරපු මේ සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාටම ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට අපි ආරාධනා කරනවා පින් අනුමෝදනාව සිද්ධ කළා මේ වැඩසටහන අවසන් කරන්න කියලා. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහොම පින්. ත්‍රිවන් සරණයි. අදත් අපි හිමිදිරි උදෑසන මේ ලෝකේ අසාමාන්‍ය උත්තමයන් වහන්සේගේ ඒ උතුම් බුදු වදන් කතා කරන්නට යෙදුනා. ඉතින් ඒ තුලින් අපට අසාමාන්‍ය පිනක් ඒ ශ්‍රද්ධාව පෙරදැඩි කරගෙන කතා කිරීම තුලින් රැස් කර ගන්නට යෙදුනේ. ඉතින් මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම ඈතයෝගේ පහළ වෙච්ච මහ යතිවරුන් වන අතිපූජ්‍ය දෙන්මාකී ඥානදීප මහ යතිවරයන් වහන්සේට, කටකරුන්දී ඥානানন্দ මහ යතිවරයන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. මගේ ගුරු දේවයන් වහන්සේටත් උතුම් ධම්ම අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු වේවා. මගේ උපාධ්‍යයන් වහන්සේට ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ට දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම
මේ උදේ මේ අලියමම අපි මේ කරන ධර්ම සාකච්ඡාව අපට මෙහෙවන්නේ වගේම තුලානි මහත්මිය, ගයන් පතුවැර මහත්මයා, අස්තික පතුවැර මහත්මයා ආදී කොට ඒ සඳහා කටයුතු කරන සියලු දෙනාට, තාක්ෂණික දායකත්වය ලබා දෙන සියලු දෙනාට, ඒ වගේම ධර්ම ප්‍රචාර කටයුතු නන්නයුරින් විවිධාකාරයෙන් දායක වෙමින් කරන සියලු දෙනාට, ඒ වගේම අපට නිරන්තරයෙන් සිව්පසෙන් අප උපස්ථාන කරන සෑම දෙනාටම, දෙස් විදේශ ධර්ම ශ්‍රවණය කරන ඔබ සෑම දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. මේ ආකාරයට තථාගතයන් වහන්සේගේ ධර්මය කතා කිරීම තුළින් අසාමාන්‍ය උත්තම තථාගතයන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨත්වයේ ඒ ගුණයන් ප්‍රකට වෙනවා. වචනයකට සීමා වෙන්නේ නැතුව ඉතින් මේ බුද්ධ ගුණය ඒකාන්තයෙන්ම සත්‍යයි. ඒ බුදුරයන් වහන්සේගේ ධර්මයේ තියෙන අසාමාන්‍ය වූ එකතර වෙන ප්‍රතිපදාව කියන කාරණාව මත පාදක වෙච්ච ලෝකේ යන්නේ කෙනෙකුට පෙන්වා දිය නොහැකි ඒ ධර්මයේ ගුණේ ඒකාන්තයෙන්ම සත්‍යයි. ඒ ධර්මයට අනුධර්ම ප්‍රතිපදාවකට යම් කිසි කෙනෙකුට අනුගත වීමක් යෙදුනා නම් ඒක ඇත්තටම අසාමාන්‍යයි. ඒක ඒ සංඝ ගුණය ඒකාන්තයෙන්ම සත්‍යයි, අනන්ත වූ දෙයක්. ඉතින් මේ සත්‍යානුභව බලයන්ගෙන්ද තථාගත බුද්ධ වචනය ඒ බුදුරයන් වහන්සේ පෙන්වපු විදිහටම කතා කරන්නට ඕනේ, පැහැදිලි කරන්නට ඕනේ, එයම ඉස්මතු කරන්නට ඕනේ කියන කාරණාව මගේ මතයක්. කිසි විදියකින් මේ සඳහා මුසු නොවේවා, එකතු නොවේවා, අන්‍යංග මත දුරු කිරීමට අපි කරුණු ගත්තට තථාගතයන් වහන්සේගේ වදනට කිසිදු විදියකින් අපගේ මතයක් මුසු නොවේවා කියන කාරණාව පාදක කරගෙනමයි කතා කරන්නේ. ඒක ඒකාන්තයෙන්ම සත්‍යයි. මේ සියලු සත්‍යානුභාවයෙන් අපි රැස් කරගත්ත සියලු පුණ්‍යානුභාවයෙන් මේ ලෝකයට, ශ්‍රී ලංකාවට උදා වෙලා තියෙන මේ පැතිර යන මේ කොරෝනා වසංගත බිය දුරු වී සෑමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.